හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයේ දරුවනේ 11 වෙනි ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකය තමයි දුවේ පුතේ ඔබ දන්නවා 11 වෙනි ඒකකයේ මේ උඩට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා දුවල පුතාලත් එක්ක 11 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දරුවනේ සාකච්ඡා කරන්නේ අපි ආරක්ෂිත භෝග වගාව පාලිත පරිසර තත්ත්වයට තේ භෝග වගාවේදී භාවිතා කරන තාක්ෂණය විශේෂයෙන්ම මේ වෙනකොට අපි දුවල පුතාලත් එක්ක සමාලෝචන ප්‍රශ්න 10ක් සාකච්ඡා කළා අවසන් දරුවනේ. දැන් අපි මෙතන සිට ආරම්භ කරන්නේ 11 වෙනි සමාලෝචන ප්‍රශ්නයේ සිට දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න ආරම්භ කරමු. හොඳයි දරුවනේ අපි ආරම්භ කරමු. බලන්න දරුවනේ 11 වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ඔබට CR පොතක සටහන් කරගන්න කියලා අපි කියලා තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ සටහන් කරගෙන ඒ විගසින්ම පිළිතුරු ලියන්න ආරම්භ කරන දරුවනේ. මේ වෙනකොට ඔබ අප හා සමග 11 වෙනි ශ්‍රේණියට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා ඉවරයි දුවේ පුතේ. ඔබ දන්නවා 11 වෙනි ශ්‍රේණියට අදාළ කොටස් 4කින් සමන්විත වුණා පාඩම් මේකකේ. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස වශයෙන් මේ කොටස් හතරම අපි සාර්ථකව මේ වෙනකොට සාකච්ඡා කරලා නිම කරලා තියෙනවා. ඉතින් එහෙනම් දුවේ පුතේ ඔබට හැකියාව තියෙනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු විගසින්ම ලියාගෙන යන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අපි මේ සාකච්ඡාවත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න ඔබටත් ඒක මම මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේකෙන් විශේෂයෙන්ම ඔබ කාලයට අනුව වැඩ කරන්න. අපි දන්නවා විභාගෙදී ඔබට විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයේදී කාලයට අනුව හරියට පිළිතුරු ලියාගත්තොත් තමයි දරුවනේ සාර්ථකව ඒ සාමාර්ථකයට යන්න අවස්ථාව තියෙන. විශේෂයෙන්ම බහුවර්ණ මාදලී ප්‍රශ්න පත්‍රය සඳහා ඔබට පළවෙනි දවසේ විභාගයට යන පැය දෙකක කාලයක් හම් වෙනවා. ප්‍රශ්න 50ක් සඳහා පිළිතුරු සැපීමට ව්‍යුහගත මාදලී රචනා ප්‍රශ්න පත්‍රය සහ රචනා ප්‍රශ්න පත්‍රය කියන දෙක එක දවසේ තියෙන. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ රචනා. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි කොටස ව්‍යුහගත රචනා, දෙවෙනි කොටස රචනා. ඉතින් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට ඔබට කාලේ පැයක කාලයක් හම්බෙන්නේ. ඉතින් ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරක් පැයක කාලයකින් ලියන්න ඕනේ දරුවනේ. ඒ වගේම රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් ප්‍රශ්න 4ක් තෝගෙන පැය දෙකක කාලයකින් ඔබ ලියන්න ඕනේ. ඒ නිසා මනා කාලයේ කළමනාකරණය කර ගැනීම සඳහා මේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාව උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ හදාරන ආදරණීය දුවල පුතාලට මහඟු රුකුලක් මහඟු අවශ්‍යතාවයක් විදිහට අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. හොඳයි දරුවනේ එහෙනම් අපි යමු කෙලින්ම ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 11. ආරක්ෂිත ගෘහයක් තුළ පාලනය කළ හැකි පාරිසරික සාධක මොනවද? එහෙනම් දරුවනේ අපි දැනටමත් ඔබ දන්නවා ආරක්ෂිත ගෘහයක් තුළ පාලනය කළ හැකි පාරිසරික සාධක විදිහට දරුවනේ උෂ්ණත්වය, ආලෝකය, තෙතමනය ප්‍රධාන වශයෙන් අපි කියනවා මේ ආරක්ෂිත ගෘහයක් තුළ පාලනය කරන්න පුළුවන් පාරිසරික සාධක දරුවනේ විදිහට අපිට කියන්න පුළුවන්. රයිට්, අපි බලමු ඉදිරියට යමු දරුවනේ. මෙන්න දරුවනේ වාතය, ආලෝකය, උෂ්ණත්වය සහ තෙතමනය ප්‍රධාන වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. මෙන්න දරුවනේ මෙන්න ප්‍රධාන තුනට අපි කතා කරා. එකට එකතු වෙනවා වාතය. අනිවාර්යයෙන්ම ආරක්ෂිත ගෘහයක් තුළ පුතේ වාතය පාලනය කරන්න ඕනේ. ඒ දරුවනේ කාබන් ඩයොක්සයිඩ් ලෙවල් එක, කාබන් ඩයොක්සයිඩ් කන්සන්ට්‍රේෂන් එක ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්න එපයි දරුවනේ මේ ආරක්ෂිත ගෘහය තුළ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා. ඔබ දන්නවා ශාක මේ බාහිර පරිසරයෙන් බාහිරින් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ජලය ලබාගෙන නිපුතේ ජලයයි කාබන් ඩයොක්සයිඩුයි හරිත ශාක තුළ හිරවෙලිය තියෙනකොට නේද දරුවනේ මේ සූර්යාගේ තාප ශක්තිය කාබන් ඩයොක්සයිඩ් මගින් රසායනික ශක්තිය බවට පත් කරනවා. C6යි H12යි O6යි O2 හදනවා නේද දරුවනේ. මේ බලන්න දරුවනේ ශාක මොකද්ද කරන්නේ දරුවනේ? ශාක CO2 ධන H2O කවුරු ඉද්දිද දරුවනේ? හිරු එළිය තියෙනකොට දරුවනේ කොළ පාට හරිත ශාකවල හරිත ලව තුල කොහෙද පුතේ? හරිත ලව තුල. රයිට්. අපි දන්නවා ශාක පත්‍රයක් ගත්තාම ශාක පත්‍රයක මේ ශාක පත්‍රවල දරුවනේ ශාක හැදිලා තියෙන ශාක සෛල වලින්. එතකොට මේ ශාක සෛල තුල තියෙනවා දිත්ත පටලමය ඉන්ද්‍රිකාවක් දරුවනේ. අපි ඒවට කියනවා හරිත ලව කියලා. මෙන්න මේ හරිත ලව තුල තියෙනවා දරුවනේ පංජර කණිකා, තෛල කොයිල මඩල්.
මේ තෛල කොයිල මඩල් තුළ තමයි දරුවනේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා වැදගත් වන වර්ණක විදියට ක්ලොරොෆිල් A, ක්ලොරොෆිල් B, ක්ලොරොෆිල් C, සැන්තොෆිල් වර්ණක, කැට්නොයිඩ් වර්ණක, ෆයිකොබ්ලින් වර්ණක මේ වර්ණක අඩංගු වෙන්නේ. එහෙනම් දරුවනේ හිරිවැලියේ තියෙනකොට හරිත ශාකවල හරිත ලව තුළ කවුද පුතේ හදන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් මගින් සූර්ය ශක්තිය, මේ සූර්ය තාපේ, සූර්යාගේ තාප ශක්තිය පරිවර්තනය කරනවා දරුවනේ C6යි H12යි O6යි plus O2 බවට. මේ කවුද පුතේ ග්ලූකෝස් අණුව සහ ඔක්සිජන් බවට පත් කරනවා. මේ ඔක්සිජන් අපි දන්නවා ශ්වසනය සඳහා වායු ගෝලයට මුදා හරිනවා. ශාක සහ සතුන් කියන දෙගොල්ලම සුද්‍ර ජීවීන් ජීවීන් තුන් ගොල්ලම ශ්වසන ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ සඳහා ඒගොල්ලෝ ඔක්සිජන් භාවිතා කරනවා. එහෙනම් මෙන්න අපිට මේ ගෘහය තුල ප්‍රශස්ත වාතනයක් පවත්වා ගන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ප්‍රශස්ත මට්ටමක නියමිත මට්ටමක පවත්වා ගන්න ඕනේ. ඇයි පුතේ? මේ ගෘහය තුල ශාක තුල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නැත්තම් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මනාව පවත්වා ගැනීම සඳහා. දෙක ආලෝකය. දෙවනි සාධකයේ තමයි අපි ආරක්ෂිත ගෘහයක් තුළ පාලනය කරන ලබන සාධකයක් තමයි පුතේ ආලෝකය. ඔබත් එක්ක අපි කතා කරලා තියෙන විශේෂයෙන් පුතේ සිද්ධාන්ත කොටස් වල සාකච්ඡා කරලා තියෙන දීර්ඝ වශයෙන් අපි මෙතනදී කතා කරන්න යන්නේ. ආලෝකය අපි විශේෂයෙන්ම මේ ආලෝක තීව්‍රතාවය පුතේ අපි විශේෂයෙන්ම මේ ඒකක කාලයකදී ලැබෙන ආලෝක ප්‍රමාණය. අපි දන්නවා මේ දින අපි ලැබෙන ආලෝක ප්‍රමාණය සෑම වෙලාවකදීම පුතේ එක හා සමානව එකම තීව්‍රතාවයකින් ලැබෙන්නේ නැහැ. අපි දැන් කිව්වොත් පැයක් තුල ලැබෙන ආලෝක ප්‍රමාණය. පැයක් තුල ලැබෙන ආලෝක ප්‍රමාණය. පැයක් තුල ලැබෙන දීප්තිමත් සූර්යාලෝක ප්‍රමාණය. රයිට්. එතකොට අපි බලනවා මේ ආලෝක තීව්‍රතාවය සෑම වෙලාවකම දිනේ අපි දන්නවා හැම වෙලාවකම එකම ආලෝක තීව්‍රතාවයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට මේ ශාකයක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ශාකයක වියලි බර වැඩි වෙනවා දරුවනේ. රයිට්. එතකොට අපි දන්නවා මේ ඕනවට වඩා ඕනම දෙයක් ඕනේ නැහැ. අපි කොතටම දන්නවා. එහෙනම් ඕනවට වඩා මේ ආලෝක තීව්‍රතාවය වැඩි වුණොත් මොකද වෙන්නේ පුතේ? ඒකත් අහිතකර ලෙස බලනවා ශාක වලට. අපි දන්නවා සෙවණට ප්‍රිය කරන ශාක තියෙනවා, ආලෝකයට ප්‍රිය කරන ශාක තියෙනවා. ඇන්තූරියම්, කෝපි, කොකෝවා වගේ අපි දන්නවා ගම් මිරිස් වගේ සෙවණට ප්‍රිය කරන ශාක. අපි දන්නවා මේ වී වගේ ඒ වගේම පොල් වගේ ශාක අපි දන්නවා ආලෝකයට ප්‍රිය කරන ශාක. ඉතින් සමහර ශාක වල පුෂ්පීකරණය අපිට පුෂ්පීකරණය ක්‍රියාවලියටත් බලපාන විශේෂයෙන්ම ආලෝකයේ පවතින කාල සීමාව. ඒ වගේම මේ ආලෝකයේ ගුණාත්මක භාවය, ආලෝකයේ විවිධ වර්ණවල බලපෑම ගැනත් අපි සිද්ධාන්ත කොටස් වල විස්තරාත්මකව කතා කරලා තින්ද මෙතනදී අපි අදාළ ප්‍රශ්නෙට විතරක් පිළිතුර කතා කරනවා දරුවනේ. මොකද මේක අපි සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා තියෙන නිසා කාලය අපිට යවන්න අනවශ්‍ය කරුණක් නේද? එහෙනම් ආලෝකය තමයි පුතේ පාලනය කරන්න අවශ්‍ය ඊළඟ සාධකය. ප්‍රශස්ත ආලෝක මට්ටමක් මේ ආරක්ෂිත ගෘහය තුළ ලබා දීම සිදු කරන්න ඕනේ පුතේ. ඒ සඳහා අපිට මේ કૃත්‍රිමව ආලෝකය ලබා දෙන LED බල්බ, LED පහන් සහ ප්‍රතිදීප්ත පහන් නැත්නම් ටියුබ් ලයිට් භාවිතා කරන්න පුළුවන්. තුන්වෙනි සාධකයේ විදිහට පුතේ අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් ගෘහයක් තුළ උෂ්ණත්වය පාලනය කිරීම අවශ්‍යයි. අපි දන්නවා පමණට වැඩි හෝ අඩු උෂ්ණත්වවලදී ශාක අපි දන්නවා ශාක වලට ඒක ගැලපෙන්නේ නැහැ. ශාක වලට විවිධ තත්ත්වවලට ශාක මුහුණ දෙනවා පුතේ පමණට වඩා වැඩි උෂ්ණත්ව සහ අඩු උෂ්ණත්වවලදී සිද්ධාන්ත පාඩම් වලදී කියලා තියෙන. ඒ නිසා ගෘහයක් තුළ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමකට පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා දරුවෝ. ඊළඟට හතරවෙනි කාරණාව තෙතමනය. අපි දන්නවා මේ තෙතමනය නැත්තම් ආර්ද්‍රතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්න ඕනේ. වැඩි හා අඩු ආර්ද්‍රතාවවලදී අපි දන්නවා භෝග ආතතියකට ලක් වෙනවා. භෝග වලට විවිධ උත්සේදන ක්‍රියාවලින් වැඩි වෙනවා. අපි දන්නවා අනේද පුතේ ඊළඟ වැඩි ආර්ද්‍රතාව තත්ත්වවලදීත් අපි දන්නවා රෝග පැතිරෙන්න පුළුවන් නේ. රෝග හා පලිබෝධ ව්‍යාප්ත වෙන්න පුළුවන්. එවැනි භෝග වලට අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා භෝග වලට. එහෙනම් ප්‍රශස්ත ආර්ද්‍රතා තත්ත්වයක් තෙතමන තත්ත්වයක් නේද පුතේ? වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම මගින් මේ ආරක්ෂිත ගෘහයක් තුළ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට දුවේ පුතේ අපිට අවස්ථාව සැලසෙනවා. හොඳයි. අපි යම් ප්‍රශ්න අංක 12ට ආරක්ෂිත ගෘහයක් තුළ වාතනය පාලනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රම කිහිපයක් සඳහන් කරන්න කියලා. ඔබ දන්නවා ආරක්ෂිත ගෘහයක් තුළ වාතනය පාලනය කර ගැනීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රම අපෙන් අහන්න. වාතනය කියපුවහම ඔබ දන්නවා ආරක්ෂිත ගෘහයක් තුළ වායු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය
ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම අපිට වැදගත් වෙනවා. රයිට්. ඒ වගේම ඇතුළත රත් වූ වාතය ඉවත් කරන්න එක්සෝස් ෆෑන් දාලා තියෙනවා නේද දරුවනේ. ඒ වගේම වෙන්ටිලේෂන් ෆෑන්ස් දානවා. රයිට්. අපි බලමු මොනවද ආරක්ෂිත ගෘහයක් තුළ වාතනය පාලනය කිරීමට යොදා ගන්න පුළුවන් ශිල්ප ක්‍රම කියලා අපිට. මේ බලන්න. වෙන්ටිලේෂන් ෆෑන්ස්, එක්සෝස් ෆෑන්ස් සවි කිරීම. අදාළ දේශගුණික කලාප වලට ගැළපෙන ව්‍යුහ තෝරා ඉදි කරන්න පුළුවන් පුතේ. පළවෙනි එක අපි කතා කරා. වෙන්ටිලේෂන් ෆෑන්ස් ඒ වගේම හරි එක්සෝස් ෆෑන්ස් සවි කරන්න පුළුවන්. පිටකර පංකා කියලා කියනවා මේවට. ඇතුළත රත් වූ වාතය ඉවත් කිරීමට යොදා ගන්නා පිටකර පංකා. අදාළ දේශගුණික කලාප වලට ගැළපෙන ව්‍යුහ තෝරලා ඉදි කරන්න පුළුවන්. පුතේ ඔබට මතකද? අපි අර පහතරට තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේ සඳහා කියක් දැති ආකාර වහිල සහිත ආරක්ෂිත ගෘහ ඉදි කර. මුදුන් වා කවුළු සහිත ආරක්ෂිත ගෘහ ඉදි කර ඔබට මතකද දරුවෝ? ඒ වගේම මැද රට සහ උඩ රට තෙත් කලාප සඳහා අපි ඔබට මතකද දරුවනේ පූර්ණ ආරක්ෂිත ගෘහ ඉදි කරා හරිතාගාර ඉදි කරා ඔබට මතකද? එහෙනම් පුතේ මතක තියාගන්න අදාළ දේශගුණික කලාප වලට ගැළපෙන ව්‍යුහ තෝරලා අපිට ස්ථාපිත කරන්න පුළුවන්. ඒක හේතුවක් වෙනවා මේ ගෘහය තුල වාතය පාලනය කිරීම සඳහා ප්‍රශස්ත මට්ටමට පවත්වා ගැනීම සඳහා දරුවනේ එක ප්‍රධානතම හේතුවක් වෙනවා. එහෙනම් ආරක්ෂිත ගෘහය තුල වාතනය හොඳින් සිදු නොවන විට මොකද කරන්න පුළුවන්? ලූවර් ඇරලා තියෙන්න පුළුවන්. සචල ලූවර් තියෙනවා ඔබ දන්නවා. දිවා කාලයේදී විවෘත වෙලා තියෙනවා මේ ජනෙල් වින්ඩෝස් රාත්‍රී කාලයේදී වැසීම සිදු වෙනවා. එහෙනම් වාතනයේ නිශ්‍යාකාරව ආරක්ෂිත ගෘහය තුල හොඳින් සිදු නොවන විට දරුවනේ අපිට ලූවර් විවෘත කරලා තියන්න පුළුවන්. ගෘහය තුල ලූවර් විවෘත කරලා තියෙන්න පුළුවන් ප්‍රශස්ත වාතන මට්ටමක් දක්වා ළඟා කර ගැනීමට. තුන්වෙනි ආකාරයේ පුතේ තුන්වෙනි කරුණ මේ වාතනය පාලනය කිරීම සඳහා යාමනය කරගන්න පුතේ අපිට පුළුවන් ආරක්ෂිත ගෘහය තුළ වාතනය හොඳින් සිදු නොවන විට දරුවනේ මොනවද? ලූවර් ඇරලා තියන්න පුළුවන්. වින්ඩෝස් ඕපන් කරලා තියන්න පුළුවන්. ඉදිරියට යන්න දරුවනේ. CO2 කෘත්‍රිමව සැපයීම මගින් ගෘහය තුළ CO2 ප්‍රශස්ත මට්ටමකට ගේන්න ඕනේ. ඇයි පුතේ CO2 ප්‍රශස්ත මට්ටමකට ගේන්න ඕනේ? මේ ගෘහය තුළ ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, ෆොටෝසින්තසිස් ක්‍රියාවලිය ප්‍රධාන අමුද්‍රව්‍යයක් මූලික අමුද්‍රව්‍යයක් තමයි දරුවනේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. අපි සමීකරණය ඇඳලා පෙන්නුවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මගින් තමයි දරුවනේ මේ තාප ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරලා ශාකවල තැම්පත් කරන්නේ. C6යි H12යි O6යි මතකද? ග්ලූකෝස් හැදුවා. පිස්ටි විදියට නේ දරුවනේ තැම්පත් කරනවා ශාකවල. හරි. එහෙනම් කරුණු කීවෙනි කරුණ දරුවනේ? හතරවෙනි කරුණ. කරුණු අංක 4 පුතේ අපිට සිදු වෙනවා CO2 කෘත්‍රිමව සැපයීම මගින් ගෘහය තුල CO2 ප්‍රශස්ත මට්ටමකට ගේන්න වෙනවා. 5. සුළං බාධක වැටි ඉදි කිරීම. අන්න බලන්න. අපි දන්නවා මේ අධික විදිහට සුළං හමන ප්‍රදේශවල මේවා ස්ථාපිත කරනවා නම් අපි සුළං අධික ලෙස සුළං ඇති වෙන ප්‍රදේශවල ස්ථාපිත කරන්න ඒවා මගහැරලා ස්ථාපිත කරන්න. මේ සුළං මගින් බාධා තියෙනවා නම් ගෘහයට අපිට සුළං බාධක ඉදි කරන්න පුළුවන්. වින්ඩ් බැරියර්ස් ඉදි කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න දරුවනේ. හරි සුළං බාධක ඉදි කරන්න පුළුවන්. 6 වෙනි කරුණ. ඇතුළත රත් වූ උණුසුම් වාතයේ පිටවීමට වහලේ හෝ ඊට ආසන්න රයිට් පෙදෙසක කවුළු තියන්න පුළුවන්. වින්ඩෝස් තියන්න පුළුවන්. උණුසුම් වාතයේ පිටවීමට ගෘහයේ වහලේ හෝ ඊට ආසන්න පෙදෙසක පැත්තක දරුවනේ අපිට හැකියාව තියෙනවා වා කවුළු තියලා සකස් කරන්න ගෘහය. එහෙනම් ප්‍රධාන කරුණු 6ක් කතා කරගේ දරුවනේ කොහොමද ආරක්ෂිත ගෘහය තුල මේ වාතනය පාලනය කරන්නේ. හරි. අපි යනවා ප්‍රශ්න අංක 13ට. ආරක්ෂිත ගෘහය තුල ආලෝක තීව්‍රතාවය ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වූ විට එය යාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? බලන්න පුතේ ආරක්ෂිත ගෘහයක් තුළ අපි කියවනේ ආලෝක තීව්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට තිබීම තමයි සාර්ථක නැත්තම් යහ
ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියක් ශීඝ්‍රතාවයක් පවත්වා ගැනීම සඳහා ගෘහය තුළ ආලෝක තීව්‍රතාවය ප්‍රශස්ත මට්ටමකට පවත්වා ගැනීමයි අතිශය වැදගත් වෙන්නේ. අපි කිව්වා සාමාන්‍යයෙන් ශේෂ්ත්‍රයක භෝග වගා කරද්දුනොත් ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට අපි දන්නවා ශාක වලට විවිධ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා දරුවෝ. right? ඔබට මතකයි? හොඳයි. එහෙනම් අපෙන් අහන්නේ මේ ආරක්ෂිත ක්‍රීම පිටපස්සට උපිරිතුරට යන පුතේ ආරක්ෂිත ගෘහය තුළ ආලෝක තීව්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වූ විට ඒ යාමනය කරන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලායි අපෙන් අහන්නේ. ඇලුමිනේට් භාවිතා කරන්න පුළුවන් අංක 1. ඇලුමිනේට් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ෂේඩ් net සෙවන දැල් තද පැහැ දැල් යොදා ගන්න පුළුවන් දරුවනි. අලු රතු පැහැ වසුන් යොදා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම පුතේ ආරක්ෂිත ගෘහය අවට ප්‍රදේශයේ සෙවන ගස් වගා කිරීම මොනවද දරුවනේ? කොට්ටම්බ සීනි කෙසෙල් වගේ මොනවද පුතේ මේ ගෘහය අවට වගා කරන්න පුළුවන් සෙවන ශාක? කොට්ටම්බ සීනි කෙසෙල් මේවා මොනවද පුතේ? සෙවන ශාක. සෙවන ශාක වැඩි කරන්න පුළුවන් වගා කරන්න පුළුවන් ආරක්ෂිත ගෘහය අවට ප්‍රදේශයේ සෙවන ශාක අපිට වගා කරන්න පුළුවන් පුතේ. කොට්ටම්බා සීනි කෙසෙල් වැනි සෙවන සහිත ශාක වගා කරන්න පුළුවන්. ඒ වගේම අපිට පැලවල ඝනත්වය වැඩි කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. රයිට්? පැලවල ඝනත්වය වැඩි කරන්න පුළුවන්. පැල ඝනත්වය වැඩි කරන්න පුළුවන්. පැලවල ඝනත්වය වැඩි කිරීම. එහෙනම් මෙන්න පුතේ ආරක්ෂිත ගෘහය තුල ආලෝක තීව්‍රතාවය වැඩි වුණාට පස්සේ අපිට ඒ தත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් ක්‍රමවේද ටිකයි දුවේ පුතේ කතා කරන්නේ. 14 වෙනි ප්‍රශ්නෙට යනවා අපි. ආරක්ෂිත ගෘහය තුළ ආලෝක තීව්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වූ විට එය යාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ඔබට මතක දරුවනේ ගෘහය තුළට අපිට කෘත්‍රිම ආලෝකයේ සැපයීම සඳහා අපි LED පහන් භාවිතා කරා පුතේ. ඒ වගේම LED බල්බ්. ඒ වගේම දරුවනේ අපි විශේෂයෙන්ම කතා කරා අපිට ප්‍රතිදීප්ත පහන් නැත්නම් ටියුබ් ලයිට් මේකට ගෘහයට සවි කරන්න පුළුවන්. බලන දරුවනේ වහලේ සෙවිලි ද්‍රව්‍ය විදිහට අපිට වීදුරු හෝ විනිවිද පෙනෙන පොලිතීන් යොදා ගන්න පුළුවන් පුතේ. එතකොට අපි දන්නවා මේ තුලට ආලෝකයේ ගමන් කරනවා ගෘහය තුලට නේ දරුවනේ. ආලෝකයේ ගමන් කිරීම සිද්ධ වෙනවා ඒ තුලින් පරාවර්තනය වීම සිද්ධ වෙනවා. එහෙනම් වහලේට සෙවිලි ද්‍රව්‍ය විදිහට වීදුරු ග්ලාස් එහෙම නැත්නම් අපිට විනිවිද පේන පොලිතීන් යොදා ගන්න පුළුවන්. එක බලමු අංක 1. කරුණු කිහිපයක් ලියමු. වහලේට සෙවිලි ද්‍රව්‍ය විදිහට වීදුරු හෝ විනිවිද පෙනෙන පොලිතීන් යොදා ගන්න පුළුවන්. සෙවිලි ද්‍රව්‍ය විදිහට වීදුරු හෝ විනිවිද පෙනෙන පොලිතීන් යොදා ගන්න පුළුවන් පුතේ. අංක 2. ආලෝකයේ පරාවර්තනය කරන වසුන් යොදා ගන්න පුළුවන් පුතේ. අංක 3. කෘත්‍රිම ආලෝක ප්‍රභව යොදා ගැනීම. මොනවද පුතේ? LED පහන් අහනවා පුතේ. ඒ වගේම ප්‍රතිදීප්ත පහන්. right? ටියුබ් ලයිට් අපි කියන්නේ. ඒ වගේම පුතේ ආලෝක තීව්‍රතාවය වැඩි වන ආකාරයට ආරක්ෂිත ගෘහය නිර්මාණය කරන්න පුළුවන්. අන්න තවත් ක්‍රමවේදයක්. අපට හැකියාව තියෙනවා දරුවනේ ගෘහය තුල ආලෝක තීව්‍රතාවය නැත්නම් මේ ලයිට් ඉන්ටෙන්සිටි එක වැඩි වෙන ආකාරයට අපිට ඉදි කරන්න පුළුවන්. ඔබ දන්නවා ආලෝක තීව්‍රතාවයේ වර්ග මීටරයට වොට් වලින් තමයි ලබා දෙන්නේ. වර්ග මීටරයට අවශ්‍ය වොට් ප්‍රමාණය ලබා දීමට අපිට මේ කියපු කෘත්‍රිම ආලෝකය ලබා දීම සිදු කරන්න පුළුවන් කෘත්‍රිම ආලෝක ප්‍රභව යොදාගෙන ප්‍රශස්ත වොට් වර්ග මීටරයට වොට් ප්‍රමාණයක ආලෝක ප්‍රමාණයක් LED පහන් සහ ප්‍රතිදීප්ත පහන් භාවිතයෙන් දරුවනේ මේ ගෘහය තුළට ලබා දීම මගින් ප්‍රශස්ත ආලෝක තීව්‍රතාවයක් ගෘහය තුළ ඇති කරලා මනා ශාක වර්ධනයක් ක්‍රියාවලියක් සඳහා අපිට හේතු කරගන්න පුළුවන් ඒක.
හොඳයි. අපි යනවා ප්‍රශ්නාංක 15ට දරුවනේ. ආරක්ෂිත ගෘහය තුළ උෂ්ණත්වය පාලනය කිරීමට යොදාගත හැකි තාක්ෂණික ශිල්ප ක්‍රම මොනවාද? ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් ගෘහය තුළ පවත්වා ගන්න ඕනේ දරුවනේ. අපිට හීටර්ස් භාවිතා කරන්න පුළුවන් දරුවනේ. වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. රයිට්? ඔබට මතකද අපි මේ විශේෂයෙන්ම තර්මල් ස්ක්‍රීන් භාවිතා කරා දරුවනේ. රයිට්? ගෘහය තුළ අපි බලමු ගෘහය තුළ උෂ්ණත්වය පාලනය කිරීමට යොදා ගන්න පුළුවන් ක්‍රම ශිල්ප ටික දරුවනේ. අංක 1 බිත්තිවල උස වැඩි කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම ගෘහයේ වහලයේ විවෘත කළ හැකි ජනෙල් සවි කරන්න පුළුවන් දරුවනේ. විවෘත කර හැකි ජනෙල් සවි කරන්න පුළුවන් දරුවනේ. වහලේ විවෘත කරන්න පුළුවන් ජනෙල් සවි කරන්න පුළුවන් දරුවනේ. වහලේ ගෘහයේ වටා සෙවන දැල් යොදන්න පුළුවන්. තිරසට බිත්ති උඩින් යොදා ගන්නා සෙවන දැල වෙනුවට 35ක් 70ක් දක්වා වූ තාප රැඳුමක් ලෙස ඇලුමිනේට් යොදා ගන්න පුළුවන්. දැන් මෙතන අපි සමස්තව මේ උෂ්ණත්වයේ අඩු වැඩි වුණාම ප්‍රශස්ත මට්ටමකට පවත්වා ගන්න පුළුවන් ක්‍රියාවලින් දෙකම මෙතන කතා වෙනවා. ඒකයි. දැන් මෙතන අපි කියපු විස්තර ටිකක් තියෙනවා මේ වායු සමීකරණ පද්ධතිය යොදා ගන්න පුළුවන්. අපිට ඒ වගේම මේ තියෙන වාතය පිට කරන පංකා එක්සෝස් පෑන් යොදා ගන්න පුළුවන් දරුවනේ. සිසිල් සුළං ලබා ගැනීම සඳහා සිසිලන ජල ධාරා කරහා හමායන සුළඟක් ගෘහය තුළට ලබා ගන්න පුළුවන් දරුවනේ. සිසිල්න ජල ධාරා හරහා හමායන සුළඟක් ගෘහයට ලබා ගන්න පුළුවන්. ගෘහය තුළ මිහිදුම් ආකාර ජල පැතුරුමක් මගින් සිසිල් කිරීමට ඉහළින් ලිදූ ජල විසුරුම් පද්ධතියක් සවි කරන්න පුළුවන්. ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකක් සවි කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම වායු සමීකරණ පද්ධති සවි කරන්න පුළුවන් මේ උෂ්ණත්වය අඩු කරන්න ප්‍රශස්තත්වයට ගේන්න. උෂ්ණත්වය වැඩි කරන්න තමයි අපි කියන්නේ හීටර්ස් භාවිතා කරන්න පුළුවන් කියලා. ඔබට මතක ඇති. හරි. එතකොට එහෙනම් අපි බලමු මේ ටික. බිත්තිවල උස වැඩි කරගන්න පුළුවන් උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වූ විට කරන එකයි දරුවනේ තියෙන්නේ. අඩු වුණාම හීටර්ස් යොදාගන්නේ අපි. ඒකත් අපි කතා කරනවා. මෙතෙන්දී අපි කතා කරන්නේ උෂ්ණත්වයේ මුලින්ම කතා කරන්නේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුණාම. ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුණා කියන්නේ උෂ්ණත්වය අඩු කරගෙන නියමිත තත්වයට ගේන්න ඕනේ. යාමනය කරගන්න ඕනේ. අන්න අපි එතනදී අර අපි සිද්ධාන්ත පාඩම් වලදී කතා කරා ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ගැන. උෂ්ණත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු කරගෙන ප්‍රශස්ත මට්ටමට ගෙන්නනවා. අඩු කරලා ප්‍රශස්ත මට්ටමට ගේනවා. උෂ්ණත්වය අඩු වෙනකොට වැඩි කරලා ප්‍රශස්ත මට්ටමට ගේනවා. වැඩි වෙනකොට අඩු වෙන එක අඩු කරගන්න එක ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. අඩු වෙනකොට වැඩි කරගන්න එක ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. උදාහරණත් එක්කම කියලා දුන්න සිද්ධාර්ථ පාඩම් වල දුර පුතාලට මතක ඇති. මිනිසාගේ දේහයේ අර රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න අවස්ථාවක් ගැන කතා කරලා කියලා දුන්න දේ වැඩි ආරෝගීන් හට මතකද? ඒක සිදු කරගන්න ඉන්සුලින් කියන හෝමෝනේ ස්‍රාවය වෙන්නේ නැහැ. අග්නයාසයේ ලැංගහැන්ස් දීපිකාවලින්. ඒක නිසා යට පිටතින් ඉන්සුලින් දෙන්න ඕනේ. සාමාන්‍ය පුද්ගලයෙක් නිරෝගී පුද්ගලයෙක් නම් එයා හොඳටම වෙහෙස කර අවස්ථාවක මහන්සි වෙලා වැඩ කරපු අවස්ථාවක එයාගේ රුධිරයේ පවතින ප්‍රශස්ත ග්ලූකෝස් මට්ටම ප්‍රමාණාත්මක නොවුනොත් ග්ලූකෝස් මට්ටම අඩු වුනොත් සීනි එක අඩු වුනහම අග්නයාසයේ ලැංගහැන්ස් දීපිකාවල ඇල්ෆා සහ බීටා සයිලුලින් ස්‍රාවය වෙනවා. අපි දන්නවා ඉන්සුලින් සහ ග්ලූකගන් කියන හෝමෝනේ. මේ වෙලාවේ රුධිරයේ සීනි මට්ටම අඩුයි නම් කවුද ස්‍රාවය වෙන හෝමෝනේ? ග්ලූකගන් ස්‍රාවය වෙන්නේ. ග්ලූකගන් ස්‍රාවය වෙලා එයාගේ අක්මාවේ සහ පේශි පටකවල ගබඩා කරලා තිබ්බ ග්ලූකෝස් ග්ලයිකොජන් විදිහට ගබඩා කරලා තියෙනවා. මේ ග්ලයිකොජන් විදිහට ගබඩා කරලා තිබ්බ ග්ලූකෝස් නිදහස් කරනවා. නැවත ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයේ පැවතිය යුතු ප්‍රශස්ත මේ ග්ලූකෝස් මට්ටමට අරන් එනවා. දැන් යම්කිසි අවස්ථාවක පුද්ගලයෙක්ගේ සීනි එයා හොඳටම ආහාර අනුභව කරලා පෙන් රස කාලා හොඳටම කෑම කාලා සෑහෙන ප්‍රමාණයක කෑම අනුභව කරලා ආහාර අනුභව කරලා ඉන්න වෙලාවක මෙන්න මෙයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි. මෙයා නිරෝගී පුද්ගලයෙක් නම් මොකද වෙන්නේ? මෙයාගේ අග්නයාසයේ ලැංගහැන්ස් දීපිකා වලින් ස්‍රාවය වෙනවා. ඉන්සියුලින් හෝමෝනේ ස්‍රාවය වෙලා මෙයාගේ රුධිරයේ සීනි වල වැඩිපුර තියෙන ග්ලූකෝස් අක්මාවේ සහ පේශි පටකයේ තුල ග්ලයිකෝජන් විදියට තැම්පත් කරලා රුධිරයේ පැවතිය යුතු නියමිත සීනි මට්ටමට ගේනවා. ඒකට කියනවා ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා. අපේ දේහයේ නිර්නාල ග්‍රන්ථි පද්ධතිය නැත්නම් අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය මගින් සිදු කරන්න කියලා අපි ඒක කිව්වා. ඒක මතක තියාගන්න ලේසියි. එතකොට මේක ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් යාමනය කිරීමක් කියන එක දරුවන්ට අවබෝධයක් ලබා දෙන්න ඕනේ. මෙතනදී මම ඒක කියලා දුන්නා. අතිශයින්ම වැදගත් විභාගයට අහන හින්දා ඒක කියලා දුන්නේ. යාන්ත්‍රණය අවබෝධ කරගන්න.
හොඳයි දරුවනේ එහෙනම් අපිට මතක තියාගන්න උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමකට වඩා වැඩි වූ විට ප්‍රශස්ත මට්ටමකට වැඩි වුණොත් අපිට බිත්ති වල උස වැඩි කරන්න පුළුවන් වහලේ බිත්ති වල උස වැඩි කරන්න පුළුවන් අපි දන්නවා සාමාන්‍ය වහලවල් උසින් සකස් කරනවා උෂ්ණත්වයේ වැඩි ප්‍රදේශවල අපි දන්නවා වහලවල් උසට සකස් කරන්නේ සාමාන්‍ය මේ ආරක්ෂිත ගෘහවල වගේම අපි දන්නවා උෂ්ණාධික ප්‍රදේශවල සත්ත්ව නිවාස සකස් කරනකොටත් වහලවල් උසට සකස් කරන්නේ එතකොට මෙතන බිත්ති වල උස වැඩි කරන්න පුළුවන් පුතේ උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වෙනකොට බිත්ති වල උස වැඩි කරන්න පුළුවන් ගෘහයේ වහලේ විවෘත කරන්න පුළුවන් ජනෙල් සවි කරන්න පුළුවන් ඔබට මතක ඇති අපි මේ ගෘහයේ වහලේ ඒවා ඇඳලා පෙන්වුවා මෙතනදී අපි විශේෂයෙන් ඇඳලා පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම මේ අර විවෘත කරන්න පුළුවන් වහලවල් සකස් මේ ජනෙල් දාලා තිබ්බ දරුවනේ මේ වහලේ ඔබට මතක ඇති විවෘත කරන්න පුළුවන් විවෘත කළ හැකි ජනෙල් දාලා තිබ්බා මේවා විවෘත කරන්න පුළුවන් ජනෙල් දාලා තිබ්බා හරි විවෘත කළ හැකි ජනෙල් මේවට මෙහෙම කම්බි දාලා right ගෘහයේ වහලේ විවෘත කළ හැකි ජනෙල් සවි කරලා තිබ්බා දරුවනේ ආරක්ෂිත ගෘහයේ වහලේ ගෘහය වටා සෙවන දැල් යොදන්න පුළුවන් පුතේ අපිට ගෘහය වටා සෙවන සහිත දැල් යොදන්න පුළුවන් සෙවන දැල් ගෘහය වටා යොදන්න පුළුවන් දරුවනේ සෙවන දැල් විශේෂයෙන් මේ දැල් ඔබ දන්නවා මේවා කෘමි ප්‍රතිරෝධී දැල් නේද දරුවනේ කෘමීන්ට ඇතුල් වෙන්න බැරි පාරජම්බූල කියන ප්‍රතිරෝධී කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතා කරන්න පුළුවන් සෙවන දැල් නේද දරුවනේ සෙවන දැල් තියෙනවා මතක තියාගන්න අපි කියනවා මේ ෂේඩ් නෙට් එකක් සෙවන දැලක් භාවිත වෙනුවට අපිට සාමාන්‍යයෙන් ගෘහය වටා සෙවන දැල් යොදන්න පුළුවන් මතක තියාගන්න පුතේ ගෘහය වටා සෙවන දැල් යොදන්න පුළුවන් සෙවන දැල් විවිධ වර්ණ වලින් තියෙනවා ඔබ දන්නවා මේ සෙවන දැල් අපිට ගන්න පුළුවන් සෙවන ප්‍රතිශතය 90 පුතේ අපිට දාන්න පුළුවන් සෙවන දැල් ඒ වගේම තිරසට සිරසට කියපුවම අපි එහෙම දන්නවා තිරසට කියපුවම මෙන්න මෙහෙම අපි සිරසට කියපුවම මේ අත මෙන්න මේ තිරසට දරුවනේ අපිට තිරසට බිත්ති උඩින් යොදා ගන්නවා පුතේ තිරසට බිත්ති උඩින් යොදා ගන්නවා වහලේ බිත්ති මේ බිත්ති වලට උඩින් යොදා ගන්නවා තිරසට බිත්ති වලට උඩින් තිරසට යොදා ගන්නා සෙවන දැල් වෙනුවට දරුවනේ අපිට 35ක් 70ක් පමණ දක්වා වූ තාප රැඳවුමක් විදියට තාපය රඳව ගන්නා තාප රැඳවුමක් විදියට අපිට ඇලුමිනේට් යොදන්න පුළුවන් ඇලුමිනේට් යොදන්න පුළුවන් තාප රඳවුමක් ඇතුළත අපිට ප්‍රශස්ත තත්ත්වයක පවත්වා ගන්න පුළුවන් ඒ ආකාරයට ඇලුමිනේට් යොදා ගැනීම මගින් මම හිතන්නේ දරුවන්ට පැහැදිලි කරුණු අංක 5 ඇතුළත රත් වෙලා තියෙන වාතය ඉවත් කරලා එළියට ඇදලා දාන්න ඕනේ පුතේ ඒ සඳහා අපිට වාතය පිට කරන පංකා එක්සෝට් පෑන් දාන්න පුළුවන් ඒ වගේම මේ ආරක්ෂිත ගෘහය තුළට සිසිල් සුළං ලබා ගැනීම සඳහා සිසිලන ජලධාරා හරහා දරුවනේ සිසිලන ජලධාරා හරහා හමායන සුළඟක් ගෘහය තුළට ලබා දෙන්න පුළුවන් සිසිල් ජලධාරා හරහා හමායන බලන්නකෝ හමායන සුළඟක් ගෘහය තුළට ලබා දෙන්න පුළුවන් සිසිල් ජලධාරා වලට ඔය කුකුළු නිවාස වලටත් ඔබට මතක ඇති මේ කුඩා පත්තර අපි කඩදාසි වලින් වගේ සකස් කරන ලද කුඩා ජනෙල් වලට සවි කරලා තියෙන කුඩා සිදුරු සහිත කුඩා කොටු සහිත මේ ආවරණයක් ඒ තුලින් මේ කුඩා ජලය මේ අපි කියනවා සිසිලන ජලධාරා නිකුත් කරනවා පුතේ. එතකොට අපි මේ ජලයෙන් තෙත් කරලා තියෙන ජලයෙන් තෙත් කරන ලද දැලක් තියෙන දරුවනේ ඒ දැල හරහා අපිට වාතය ලබා දෙන්න පුළුවන්. ඒකයි කියන්නේ සිසිල් සුළං ලබා ගැනීම සඳහා සිසිලන ජලධාරා හරහා හමායන සුළඟක් ගෘහය තුළට එවන්න පුළුවන්. ගෘහය තුළ මිහිදුම් ආකාර ජල පැතුරුමක් මගින් සිසිල් කිරීමට ඉහළින් යෙදූ ජල විසුරුම් පද්ධතියක් සවි කරන්න පුළුවන්. ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකක්. විසුරුම් පද්ධතිය ජලය මිහිදුම් ආකාරයට නැත්නම් ගෘහය තුළ මිහිදුම් ආකාර ජල පැතුරුමක් මගින් සිසිල් කරන්න පුළුවන්. ඉහළින් රදවන්න පුළුවන් අපිට විසිරුම් හිස් සහිත මේ නල පද්ධති. right මේවා තුලින් ජලය මිහිදුම් ආකාරයට යොමු කරනවා දරුවනේ. ජලය මිස්ට් එකක් විදිහට මිහිදුමක් විදිහට මේ ජලයේ විසිරුවා හැරීම සිදු වෙනවා. මිහිදුමක් විදිහට ජලයේ විසිරුවා හැරීම සිද්ධ වෙනවා මේ විසිරුම් පද්ධති මගින්. විසිරුම් හිස් සහිත ස්ප්‍රින්ක්ලර් හෙඩ් සහිත මේ විසිරුම් නල භාවිතා කරලා මේක කරන්න පුළුවන්. ගෘහය තුළ මිහිදුම් ආකාර ජල පැතුමක් මගින් සිසිල් කිරීමට දරුවනේ ඉහළින් යෙදූ ජල විසිරුම් පද්ධතියක් සවි කරන්න පුළුවන්. ඇතුළත උෂ්ණත්වය පාලනය කරන්න. වායු සමීකරණය කරන්න පුළුවන්.
AC කරන්න පුළුවන්. වායු සමීකරණ පද්ධති සවි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු දරුවනේ අපිට විශේෂයෙන්ම උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමකට වඩා අඩු වෙනකොට ගෘහය තුල අන්න බලන්න. ගෘහය තුල ප්‍රශස්ත මට්ටමකට වඩා දැන් උෂ්ණත්වය අඩු. අවශ්‍ය උෂ්ණත්වය නැහැ ගෘහය තුල. එහෙනම් ඔන්න දැන් හීටර්ස් භාවිතා කරන්න පුළුවන් යථා තත්ත්වයට ගේන්න. එහෙනම් බලන්නකෝ. තාපන දඟර භාවිතා කරන්න පුළුවන්. උණු ජලය හා ජල වාෂ්ප නල තුලින් යවන්න පුළුවන් ගෘහය තුලට. අභ්‍යන්තර බිත්ති තද වර්ණ ගැන්වීම සිදු කරන්න පුළුවන්. කෘෂ්ණ වස්තු මොකද කියන්නේ තාපය රඳව ගන්න ඕනේ. කෘෂ්ණ වස්තුනේ තාපය රඳව ගන්න ඕනේ. එහෙනම් වසුන් යොදා ගැනීම කරන්න පුළුවන්. ආවෘත ගෘහ යොදා ගන්න පුළුවන්. ආවෘතයි කියන්නේ වැසුණු ගෘහ. විවෘතයි කියන්නේ පුතේ ආවරණයක් නැහැ කියන එකනේ. විවෘතයි කියන්නේ විවෘත බීජක කියන්නේ බීජ විවෘතව තියෙන්නේ. බීජ බීජාවරණකින් ආවරණයලා තියෙන ආවෘත බීජක වලනේ අපි එහෙම කතා කරලා ඉගෙන ගන්න තියෙනවා ඒක දන්නවනේ. එහෙනම් ආවෘත ගෘහ යොදා ගැනීම කියන්නේ ආවරණය කරලා තියෙන ගෘහ යොදා ගන්න පුළුවන්. උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වුණාට පස්සේ ඇතුලේ තියෙන තාපය රඳව ගන්න ආවෘත ගෘහ යොදා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම වසුන් යොදා ගැනීම තුළින් ඇතුළත උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමකට ගන්න පුළුවන්. අභ්‍යන්තර බිත්ති තද වර්ණ ගැන්වීම කරන්න පුළුවන් පුතේ. අර කළු පැහැති වර්ණ තද වර්ණ අපි දන්නවා ඒවා කුෂ්ණ වස්තු කියලා. තාපය වරව අවශෝෂණය කරගන්නවා රඳවා තියා ගන්න. ඒ වගේම තාපන දඟර හීටර්ස් භාවිතා කරලා උණුසුම් කරන්න පුළුවන් පුතේ. ඒ වගේම උණු ජලය හා ජල වාෂ්ප නල තුලින් යවන්න පුළුවන්. උණු ජලය හා ජල වාෂ්ප නල තුලින් යවන්න පුළුවන් දරුවෝ. අපි බලමු ආරක්ෂිත ගෘහය තුල ආර්ද්‍රතාවය පාලනය කිරීමට යොදාගත හැකි තාක්ෂණික ශිල්ප ක්‍රම මොනවාද කියලා. හියුමිඩිටි එක ආර්ද්‍රතාවය කියලා කියන්නේ අපි වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතියට දරුවනේ. අපි ආර්ද්‍රතාවය කිව්වේ මොකද දුවේ පුතේ? වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතියට. එහෙනම් අපි බලමු දරුවනේ අපිට ආරක්ෂිත ගෘහය තුල මේ ආර්ද්‍රතාවය පාලනය කිරීමට යොදා ගන්න පුළුවන් තාක්ෂණික ශිල්ප ක්‍රම මොනවාද කියලා දරුවනේ. ආර්ද්‍රතාවය පාලනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් තාක්ෂණික ශිල්ප ක්‍රමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපිට ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමකට වඩා වැඩි වූ විට ඒ කියන්නේ වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය වැඩි වුණාට පස්සේ පුතේ අපි කියනවානේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා. එහෙනම් අපි දන්නවා සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය වැඩි වුණාට පස්සේ මේ භෝග වලට භෝග රෝග පැතිරෙන්න පුළුවන්. රෝග පැතිරීම පලිබෝධ පැතිරීමේ අවදානමක් තියෙනවා පුතේ මේ ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුණාම. එහෙනම් අපි කොහොමද ආරක්ෂිත ගෘහයක් ඇතුලේ ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වැඩි වුණාට පස්සේ මොනවද කරන්න කියලායි අපෙන් අහන්නේ. දුර්වල ජල වහන තත්ත්ව පාලනය කරන්න පුළුවන්. ජල වහනය කියන්නේ මේ ජලය ක්‍රමානුකූලව ඉවත් වෙන්න ඕනේ, බැහැලා යන්න ඕනේ. ජලය ඉවත් වෙන්න ඕනේ පුතේ. නැත්තම් අපි ජලය රැඳිලා තියෙනවා නම් නිතර මේ ස්ථානයේ අපි කියනවා ජලය රැඳිලා තියෙනවා. ජල වහනේ දුර්වලයි, ජලය රැඳිලා තියෙනවා, ජලය එකතු වෙලා තියෙනවා කියන්නේ පුතේ. ඒක ආර්ද්‍රතාවයේ වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්න හේතුවක් තමයි පුතේ මේ ජලයේ නිශ්‍යාකාරව බැහැලා යන්නේ නැත්තම්. එහෙනම් අපිට පුළුවන් පුතේ ගෘහයක් තුල ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වෙලා තියෙන අවස්ථාවක පුතේ ගෘහය තුල දුර්වල ජල වහන තත්ත්වයන් පාලනය කරලා ජලය ක්‍රමානුකූලව බැස යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන්න පුළුවන් පුතේ. එමගින් අපිට මේ ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒම සිදු කරන්න පුළුවන්. එහෙනම් අංක 1 නේද පුතේ දුර්වල ජල වහන තත්ත්ව පාලනය කරන්න වෙනවා. අංක 2 ලූවර විවෘත කිරීම විදුලි පංකා ක්‍රියාත්මක කිරීම. ජල වාෂ්ප ඉවත් කරලා දානවනේ පුතේ. ලූවර විවෘත කරාට පස්සේ ජල වාෂ්ප ඉවත් වෙනවනේ පුතේ. ලූවර විවෘත කරාට පස්සේ වැඩිපුර තියෙන ජල වාෂ්ප. එහෙනම් විදුලි පංකා ක්‍රියාත්මක කරලා මේක ප්‍රශස්ත තත්ත්වයේ ගෘහය තුල ජල වාෂ්ප සංයුතිය නැත්නම් ගෘහය තුල වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය ප්‍රශස්ත මට්ටමකට ගන්න පුළුවන්. ෆෑන් එකක් ෆෑන් දාපු ගමන් මොකද වෙන්නේ? මේ විදුලි පංකා ක්‍රියාත්මක කරනකොට මේ ජලය ටික වාෂ්ප වෙනවා. එහෙනම් ලූවර් විවෘත කරන්න පුළුවන්. ජනෙල් වින්ඩෝස් තියෙන ලූවර් විවෘත කරන්න පුළුවන්. විදුලි පංකා ක්‍රියාත්මක කරන්න පුළුවන් ගෘහය තුල. රට ජලය වාෂ්ප වෙනවා. ඒ වගේම රසායනික අවශෝෂක භාවිතා කරන්න පුළුවන් දරුවනේ. සිලිකා ජෙල් වෙනි රසායනික අවශෝෂක භාවිතා කරන්න පුළුවන් පුතේ. මේ රසායනික අවශෝෂක මගින් ජලය අපිට ජල වාෂ්ප ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමකට ගේන්න පුළුවන්. අඩු කරලා වායු අඩංගු ජල වාෂ්ප සංයුතිය අඩු ගන්න රසායනික අවශෝෂක භාවිතා කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව. කවුද දරුවනේ?
රසායනික අවශෝෂක භාවිතා කරන්න පුළුවන්. දැන් ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමකට වඩා අඩුයි. වැඩි වුණොත් මොකද කරන්න කියලා කිව්වේ? දැන් ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩුයි හියුමිඩිටි එක. වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ උස්සේදනය එහෙම වැඩි වෙනවානේ. උෂ්ණත්වයත් වැඩි වෙලා උස්සේදන ශීඝ්‍රතාවයත් වැඩි වෙලා ජල හිඟයකට මුහුණ පාන්න පුළුවන් නෙමේ භෝග. ඒක නිසා මොකද කරන්නේ? ගෘහය තුල ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වුණොත් වහාම ඒක නිවැරදි කිරීමට ප්‍රශස්ත මට්ටමට රැගෙන ඒමට කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒක භෝගවලට අහිතකර ලෙස බලපාන්න පුළුවන් දරුවනේ. එහෙනම් දරුවනේ අපිට ස්ප්‍රින්ක්ලර් හෝ ෆෝගස් භාවිතා කරන්න පුළුවන්. ස්ප්‍රින්ක්ලර් කියන්නේ අර විසිරුම් පද්ධති මගින් අපිට ජලය විසිරුවා හරින්න පුළුවන්. ඒ නැත්නම් ෆෝගස් භාවිතා කරලා අපිට අර ජලයේ පතිරුව යාම සිදු කරන්න පුළුවන්. right? මේකෙදි ස්ප්‍රින්ක්ලර් මගෙන් ජලය ස්නාවක් විදියට ඉසීමක් කරන්න පුළුවන් නේ. නැත්නම් ෆෝගස් භාවිතා කරලා අපිට මේක ජලයේ පැතිරීමට ලක් කරන්න පුළුවන්. ඒ වගේම පැතිබිත්ති වල ජලය පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලා තියන්න පුළුවන්. අන්න බලන්න. ගෘහයේ පැතිබිත්තු වල අර ජලයෙන් පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියන්න පුළුවන්. ඒකත් අපිට මේ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වුණාම පැතිබිත්තු වල ජලයෙන් පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියෙන්න පුළුවන්. එතකොට ඒ හරහා මේ ගමන් කරන වායු ධාරාව සම්ප්‍රයුක්ත වෙනවා. ඒවා මේ ජල වාෂ්ප ප්‍රශස්ත ප්‍රමාණයට ඒවා තුළ පවත්වා ගැනීම සිදු කරනවා. එහෙනම් ස්ප්‍රින්ක්ලර් හෝ ෆොගස් භාවිතා කරන්න පුළුවන්. ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වුණාට පස්සේ ස්ප්‍රින්ක්ලර් හෝ ෆොගස් භාවිතා කරනකොට ස්ප්‍රින්ක්ලර් කියන්නේ විසිරුම් පද්ධති. ජලයේ විසිරුවා හරිනවා. ජලයේ මිහිදුම් ආකාරයට අපි කියන නැත්නම් ජලයේ විසිරුවා හරින්න පුළුවන්. විසිරුම් පද්ධති මගින් වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය වැඩි කරන්න පුළුවන්. ෆොගස් භාවිතා කරන්න පුළුවන් දරුවනේ. right? මිහිදුම් ආකාරයට මේ ෆොගස් භාවිතා කරලා පතුරවා හිම කරන්න පුළුවන්. ඒකනොත් වායුවේ ජල වාෂ්ප සංයුතිය අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වීමෙන් ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා ප්‍රශස්ත මට්ටමට අරන් එන්න පුළුවන්. දැන් ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වෙලානේ තියෙන්නේ. ඒ වගේම ගෘහය තුල පැතිබිත්ති වල පුතේ අපිට ජලයේ පෙඟ වූ අවශෝෂක පැදුරු පැතිබිත්ති වල ජලය පෙළ වූ අවශෝෂක පැදුරු වහලේ පැතිබිත්ති වල අපිට මේ ජලයේ පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියන්න පුළුවන්. right? ජලයෙන් පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියන්න පුළුවන් පුතේ අපිට. ජලයෙන් පෙඟ වූ අවශෝෂක පැදුරු ගෘහයේ පැතිබිත්ති වල අපිට එල්ලලා තියන්න පුළුවන්. ජලයෙන් පෙඟ වූ අවශෝෂක පැදුරු. හරි, ගෘහයේ පැතිබිත්තු වල ජලයෙන් පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියන්න පුළුවන් පුතේ. ඒ හරහාත් මොකද වෙන්නේ? ගෘහය තුළ ආර්ද්‍රතාවය වැඩි වෙලා ප්‍රශස්ත මට්ටමට එනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කරන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්නයි ඕන වෙන්නේ. අවශෝෂක පැදුරු. පැතිබිත්තු වල ජලයේ පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලා තියන්න පුළුවන්. එමගිනුත් අපිට ආර්ද්‍රතාවය අඩු වෙලා තියෙන ආර්ද්‍රතාවය වැඩි කරලා ප්‍රශස්ත මට්ටමට ගේන්න පුළුවන්. ආර්ද්‍රතාවයේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වීට කරන කටයුතු ටිකනේ පුතේ තියෙන්නේ. එහෙනම් හරි දරුවනේ නේද? හරි. ආරක්ෂිත ගෘහය තුල පාරිසරික සාධක යාමනය සඳහා යොදාගත හැකි උපකරණ මොනවාද? මේ අපි දන්නවා යාමනය කියලා කියනකොට ආදරණීය දරුවනේ පාරිසරික සාධක යාමනය කියනකොට නිවැරදි තත්ත්වයට ගේන්න ඕනේ අපි. ඒ කියන්නේ පමණට වඩා වැඩිත් නෙවෙයි, පමණට වඩා අඩුත් නෙවෙයි, අවශ්‍ය ප්‍රශස්ත මට්ටම. යාමනය කරනවා කියන්නේ ඒකනේ. නැත්නම් වැඩි කරනවා කියන්න පුළුවන් අපිට, නැත්නම් අඩු කරනවා කියන්න පුළුවන්. යාමනය කරනවා කියන්නේ ප්‍රශස්ත තත්වයට ගෙන. ඒකයි දරුවනේ මම පැහැදිලි කරලා දුන්නේ සිද්ධාන්ත පාඩම් වල ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. ඒ කියන්නේ ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙනවා නම් යම් පාරිසරික සාධකයක් ප්‍රශස්ත තත්වයට ගේන්න ඒ ප්‍රමාණය අඩු කරන්න ඕනේ. අඩු කරගෙන ඇවිල්ලා ඔන්න ප්‍රශස්ත තත්වයට ගේනවා. එතන අඩු කිරීමක් කරපු නිසා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් පැවතිය යුතු යථා තත්වයට ගෙනවා. දැන් හොඳටම අඩු වෙලා තියෙනවා. යම් කිසි සාධකයක් හොඳටම අඩු වෙලා තියෙනවා. හොඳටම අඩු වෙලා තියෙන වෙලාවක ප්‍රශස්ත තත්වයට ගේන්න වැඩි කරන්න එපයි පුතේ. අපි කියන පොසිටිව් ෆීඩ්බැක් එකක් නැත්නම් ධන ප්‍රතිපෝෂණයක් වෙන්න ඕනේ. අඩු වෙලා තියෙන එකක් දරුවනේ වැඩි කරගන්න අවශ්‍යයි. අඩු වෙලා තියෙන සාධකයක්, පාරිසරික සාධකයක් වැඩි කරගන්න ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක්.
බලන්නකෝ අපි ඒකට කියන්නේ මේ අවශ්‍ය තැනට ගේනවා යාමනය කරනවා කියලා. යාමනය කරනවා කියලා කියන්නේ ප්‍රශස්ත තත්ත්වයට ගේනවා. ඉතින් මෙන්න මේ යාමනය කරනකොට පුතේ අපිට මේ පාරිසරික සාධක වැඩි වුණා අඩු වුණා කියලා කොහොමද අපි දැනගන්නේ දරුවනේ? ඔන්න උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වෙලා ගෘහය කියලා තුල කොහොමද අපි දැනගන්නේ මැනුවල්? දැන් සංවේදක භාවිතා කරලා තිබ්බොත් ඒක කෙලින්ම ස්වයංක්‍රීයව සංවේදනය කරනවා දරුවනේ. උෂ්ණත්ව සංවේදක, ආලෝක සංවේදක, තෙතමන සංවේදක, මේ වාතයේ පිළිබඳ සංවේදක. අපි දන්නවා ප්‍රශස්ත මට්ටමට වඩා උෂ්ණත්වය පැවතිය යුතු මට්ටම ලෙවල් එකකට ඒක දීලා තියෙනවා. අපි හිතමුකෝ පැවතිය යුතු ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වය තමයි සෙල්සියස් අංශක 26 තමයි අවමය 28 තමයි උපරිමය. ඒ අතරතුරයි පවත්වා ගන්න ඕන. දැන් සෙල්සියස් අංශක 28ට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට අන්න උෂ්ණත්ව සංවේදක මගින් ඒ එක සංවේදකයක් සංවේදනීය වෙන්නේ අදාළ සාධකයේ සඳහා පමණයි. එයා අදාළ සාධකයේ සඳහා ඒ උෂ්ණත්ව සංවේදකයේ උපරිම සංවේදනයක් පෙන්වනවා. වෙනත් සාධක වලට එයා සංවේදනයක් පෙන්වන්නේ නැහැ. එහෙනම් එයා දැන් ඔන්න උෂ්ණත්වයේ පවත්වා ගන්න ඕනේ 26ත් 28ත් අතර නම් සෙල්සියස් අංශක. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 28ට වඩා ගෘහය තුල වැඩි වෙනකොටම අන්න උෂ්ණත්ව සංවේදක තෙතම සංවේදකනේ උෂ්ණත්ව සංවේදකයේ මගින් හඳුන ගන්නවා. එයා හඳුනා ගන්නවා දැන් මේ වෙලාවේ ගෘහය තුල උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 28ට වඩා වැඩි. අන්න එයා ටක් ගාලා ඒක අඳුරගෙන යාමනය කරනවා. එයා දැනුම් දෙනවා. දැන් උෂ්ණත්වයේ වැඩි වෙලා තියෙන්නේ. උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමට ගේන්න අවශ්‍ය කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා ස්වයංක්‍රීයව සිද්ධ වෙලා අන්න උෂ්ණත්වයේ නියමිත අගයට 28ට වඩා අඩු කරනවා. දැන් 26ට වඩා අඩු වෙනකොට 28ත් 26ත් අතර තියාගන්න අන්න නැවතත් උෂ්ණත්ව සංවේදක මගින් දැන් පැවතිය යුතු ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා උෂ්ණත්ව මට්ටම පහළ යනවා. වහාම නිවැරදි කරන්න කියලා පණිවිඩය දුන්නාට පස්සේ අදාළ තත්ත්ව උපකරණ ක්‍රියාත්මක වෙලා නිවැරදි තත්ත්වයට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සිදු කරනවා යාමනය කරනවා. ඒ ස්වයංක්‍රීයව සිදු කරන ස්වයංක්‍රීය පද්ධති මගින් සිදු කරන්න තමයි සංවේදක උපකරණ තියෙන්නේ. ඒ වගේම අපි සාමාන්‍යයෙන් මේ විශේෂයෙන්ම මේ අතින් මැනුවල් මේක කරනවා නම් බලනවා නම් අපිට මේ ඒ පාරිසරික සාධක ප්‍රශස්ත මට්ටමට තියනවාද කියලා බලන්න ඒ සඳහා මිනුම් උපකරණ අවශ්‍ය වෙනවා දරුවනේ. ඒ සඳහා මිනුම් උපකරණ අවශ්‍ය වෙනවා. උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වමාන, දරුවනේ උපරිම අවම උෂ්ණත්වමාන, පාංශු උෂ්ණත්වමාන, ආර්ද්‍රතාමාන දරුවනේ ආර්ද්‍රතාවයේ මයින්ද ආර්ද්‍රතාමානයක් අවශ්‍යයිනේ. එතකොට අපිට තීරණය කරන්න පුළුවන්නේ දැන් ඔබ ඉන්න කාමරේ නැත්නම් අපේ පන්ති කාමරය තුල දැන් මේ වෙලාවේ වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය කොච්චරයිද කියලා අපිට තීරණය කරන්න පුළුවන්නේ බලලා. උපකරණයෙන් බලලා තෙත්තා වියලි බල්බ උෂ්ණත්වමානය එහෙම මතකයි නේද ඔබට? ඉතින් අපිට මෙවැනි උපකරණ භාවිතා කරලා මේ ප්‍රමාණය මැනලා ප්‍රශස්ත මට්ටමට ගේන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න පුළුවන්. එහිදී අපිට මේ අවශ්‍ය උපකරණ භාවිතා කරලා pH අගේ මයින්ඩ් අපිට දැන් නේද දරුවනේ. දැන් අපිට පාංශු තත්ත්ව පාලන pH අගේ මනින්න pH මීටර භාවිතා කරන්න පුළුවන්. ඈ පුතේ බලලා ප්‍රශස්ත pH අගේ අපිට 4ත් 7ත් අතර නැත්නම් යථා තත්ත්වයට ගේන්න පුළුවන්. EC මීටරේ නැත්නම් විද්‍යුත් සන්නායකතා මානයේ මීටරේ භාවිතා කරලා අපිට මේ විද්‍යුත් සන්නායකතාවය බලන්න පුළුවන්. අපි දන්නවා විද්‍යුත් සන්නායකතාවය අඩු වෙන්න ඕනේ කීයට වඩාද? මීටරයට ඩෙසිසීමන් 2කට වඩා අඩු වෙන්න ඕනේ කියලා අපි කිව්වා. එහෙනම් අපිට මෙන්න මේ මිනුම් උපකරණ භාවිතා කරලා දරුවනේ මේ தত্ত্ব බලලා ඒවා ප්‍රශස්ත තත්වයට ගෙනීම සඳහා භාවිතා කරන උපකරණ ක්‍රියාත්මක කරලා ප්‍රශස්ත අගයට ගේන්න පුළුවන්. නැත්නම් ස්වයංක්‍රීයව සිදුවෙනවා නම් සංවේදක හරහා ඒ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවෙන්න හරලා බලන්න පුළුවන් පුතේ. ඒ ක්‍රියාවලිය පාලනය වන ආකාරය සම්බන්ධයෙන්. හොඳයි දරුවනේ අපේ ප්‍රශ්නේ උනේ ආරක්ෂිත ගෘහය තුල පාරිසරික සාධක යාමනය සඳහා යොදාගත හැකි උපකරණ මොනවද කියලා යාමනය කරන්න. අපිට යොදා ගන්න පුළුවන් උපකරණයි පටල ගන්න එපා පුතේ. අපිට ආලෝකය කියන පාරිසරික සාධකයේ යාමනය සඳහා අපිට බලන්න පුළුවන් පුතේ අංක 1 මේ ආලෝක තීව්‍රතාව මනින උපකරණ තියෙනවා දරුවනේ. ආලෝක තීව්‍රතාවයේ මනින උපකරණ භාවිතා කරන්න පුළුවන්. ඔබට මතකයි ඉලිමිනෝමීටර්ස් භාවිතා කරන්න පුළුවන් ආලෝක තීව්‍රතාවයේ මනින. ඔබ දන්නවා දැන් අපි විශේෂයෙන්ම කාලගුණික මධ්‍යස්ථානයක නම් ආලෝක තීව්‍රතාවයේ මැනීම සඳහා ඔබ දන්නවා විශේෂයෙන්ම සූර්ය විකිරණමානය කියන උපකරණය ස්ථාපිත කරලා තියෙනවා. පොළොව මට්ටමේ ඉඳන් මීටර 1.5ක් විතර උසින් නේද දරුවනේ? නැගෙනහිර බටහිර දිශාව ඔස්සේ තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම උෂ්ණත්වය මැනීම සඳහා ගෘහය තුල දරුවනේ
උපරිම අවම උෂ්ණත්වමාන අපි මැක්සිමම් මිනිමම් තර්මෝමීටර් දෙකම එකම උෂ්ණත්වමානයේ මේක සඳහන් මේ පැහැදිලිව සටහන් කරලා එවන දරුවනේ උපරිම අවම උෂ්ණත්වමාන රයිට් උෂ්ණත්වය මැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් උපරිම අවම උෂ්ණත්වමාන සාමාන්‍ය උෂ්ණත්වමාන භාවිතා කරන්න පුළුවන් normal thermometers තියෙනවානේ digital thermometers තියෙනවා සවිකරණය ගෘහවල සවිකරණ thermometers තියෙනවා දරුවනේ පිට උෂ්ණත්වමාන උෂ්ණත්වයේ සටහන් වන සවිකරණ ඒවා තියෙනවා right ඒ වගේම soil temperature එක මැනගෙන පාංශ උෂ්ණත්වමාන තියෙනවා දරුවනේ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානවලත් පස්සේ විවිධ ගැඹුරින් මේ උෂ්ණත්වමාන සවි කරලා තියෙනවා දරුවනේ මේ පාංශ උෂ්ණත්වමානත් අපිට සඳහන් කරන්න පුළුවන් තෙතමනිය සඳහා දරුවනේ right තෙතමනිය මෙතන අපි සඳහන් කරගමු මේ ආලෝකය පළවෙනි එක විදිහට එතකොට අංකණේ අපිට නිවැරදිව දාගන්න පුළුවන් දරුවනේ නේ ආලෝකය උෂ්ණත්වය ඒවා රෝම ඉලක්කම් වලින් යටින් දාගමු අවශ්‍ය නම් ආලෝකය පාලනය කිරීමට ආලෝක තීව්‍රතාවයමයි උපකරණය යොදා ගන්න පුළුවන් මෙතන උෂ්ණත්වය සඳහා උපරිම අවම උෂ්ණත්වමානය සාමාන්‍ය උෂ්ණත්වමාන පාංශ උෂ්ණත්වමාන යොදා ගන්න පුළුවන් තුන්වෙනි එක තෙතමනය සඳහා දරුවනේ අපිට ආර්ද්‍රතාමානය ඒ වගේම තෙතමන සංවේදක යොදා ගන්න පුළුවන් ආර්ද්‍රතාමානය සහ තෙතමන සංවේදක යොදා ගන්න හැකියාව තියෙනවා දුවේ පුතේ හොඳයි අපි යමු ඉදිරි ප්‍රශ්නෙට 18 වෙනි ප්‍රශ්නය යනවා ඔන්න soilless culture එකක් නිර්පාංශ වගාව කියන්නේ මොකක්ද කියලා අහන සරලවම කියනවා නම් පස් රහිත මාධ්‍යයක සිදු කරන වගාව පස් රහිත වගාවක් තමයි පුතේ පස් රහිත වගා මාධ්‍යයක සිදු කරන වගාවක් තමයි පුතේ soilless culture එකක් එහෙම නැත්නම් අපි නිර්පාංශ වගාවක් විදියට හඳුන්වන්නේ හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු පස් රහිත වගාව soilless culture මේ අනුව නිර්පාංශ වගාවේදී වගා මාධ්‍ය විදියට මොනවද පුතේ යොදා ගන්න? ද්‍රව, ඝන හෝ වායු යොදාගත හැකියි. හරි. එහෙනම් පැහැදිලි. ප්‍රශ්න අංක 19ට අපි යනවා. නිර්පාංශ වගාවේ තියෙන වැදගත්කම් මොනවද කියලා. නේද දරුවනේ? අපිට පුළුවන් දැන් විශේෂයෙන්ම භෝග වගාව සඳහා යොදා ගන්න බැරි භූමි මේ නිර්පාංශ වගාව යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගෙවතු අලංකරණය සඳහා අපිට නේද දරුවනේ මේ ගෘහ විශේෂයෙන්ම නාගරික ගෙවතු වගාවක් සඳහා අපිට මේ නිර්පාංශ වගාව යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පහුගිය මේ කොරෝනා සමයේදී ඔබ දන්නවා මේ නිවෙස් වල බොහෝම අපූර්වට Tamanට අවශ්‍ය කරන edible landscaping එකක් විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම මොන වගේද ආහාරමය භෝග වලින් සමන්විත වෙච්ච ගෙවතු වගාවක් ගෙවතු අලංකරණයක් බොහෝම අලංකාරවත් විදිහට අපේ ලංකාවේ ජනතාව මේක විවිධ මාධ්‍ය වල දරුවනේ අපිට දැක ගන්න ලැබුණා. මේවා විශේෂයෙන්ම පුවත්පත් වලින් රූපවාහිනී මාධ්‍ය වලින් සමාජ ජාල මාධ්‍ය තුලින් අපිට දැක ගන්න ලැබුණා මේ නිවෙස් වල ඉතාම අලංකාරවත් විදිහට නිවෙස් වල ලොකු කුඩා මහලු නේද බාල මහලු වැඩිහිටි කවුරුත් එකතු වෙලා මේ කට්ටිය දරුවෝ අම්මලා තාත්තලා ගෙවල් වල වැඩිහිටියෝ සීයලා කියලා කට්ටිය මේ ඉතාමත් ලස්සනට මේ තාක්ෂණයත් භාවිතා කරලා මේ නිර්පාංශ වගා ක්‍රම යටතේ වගා මාළු තුල විශේෂයෙන් නේද දරුවනේ අර පොඩි ඉඩ කොටසක ගෙවල් අපි දන්නවා නාගරිකෝ තියෙන ඉතාම පොඩි ඉඩ කොටසක් තියෙන්නේ ඒවා තුල අර ගෙවල් වලට සහල් ගේන බෑග් වල මේ පොහුබත් අසුරීම කරලා ඒ වගේම නල තුල නේද දරුවනේ PVC නල අපි කියන්නේ මොනවද ඔය මේ වැහි පීලි වලට යොදා ගන්න නල ඒ වගේම උණ බට වල ඒවා දෙකට පළල ඒ වගේ මේ නිර්පාංශ වගා ක්‍රම ඉතාම ලස්සනට මේ භෝග වර්ග එළවලු පලා වර්ග කොළ එළවලු ඉතින් සාර්ථකව මේ වගාවන් සිදු කරගෙන ගියපු අවස්ථා අපිට ඕන තරම් දකින්න ලැබුණා. ඉතින් ඇත්තටම මේ ගෙවතු වගාව දිනු කරන්න නාගරික ගෙවතු වගාව සඳහා වැදගත් වෙනවා නිර්පාංශ වගාව. වගාවට යොදා ගන්න බැරි ඉඩම් පුතේ අපිට ඒ භූමිය භාවිතා කරන්න පුළුවන් නිර්පාංශ වගා ක්‍රම සඳහා මේ භූමිය භාවිතා කරන්න පුළුවන් දරුවනේ අපිට. ඉතින් මේක ඇත්තටම අපිට එහෙම ජනප්‍රිය කරන්න පුළුවන් ඉතාම වැදගත් කාරණා රාශියක් තියෙනවා පුතේ මේ නිර්පාංශ වගාවේ වැදගත්කම් කතා කරනකොට අපි එහෙනම් බලමු ක්‍රමානුකූලී ටිකක් ගැන කතා කරන්න ප්‍රශ්නෙට පිළිතුරට යන් කෙලින්ම නිර්පාංශ වගාවේ ඇති වැදගත්කම් මොනවද කියන එක කතා කරමු. විශාල වගා භූමිය අවශ්‍ය නොවන
නාගරික ගොවිතැන හා ගෙවතු වගාව සඳහා සුදුසුයි පුතේ. ඉතාමත්ම වැදගත්. විශාල වගා භූමිය අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. විශාල වගා භූමිය අවශ්‍ය නොවන මේ බලන්න නාගරික ගොවිතැන හා ගෙවතු වගාව සඳහා සුදුසු. පුතේ පාංශු ජනන රෝග අවම වීම. පසෙන් ජනනවර රෝග අපි දන්නවා තියෙනවා. පුතේ දිලීර, බැක්ටීරියා, වෛරස්, වටපණු, ෆයිටෝප්ලාස්මා වගේ පාංශු ජනන රෝග. ඉතින් අපි වගා මාධ්‍ය විදිහට නිර්පාංශු වගා මාධ්‍ය යොදාගත්තා ජීවාණු හරණය කරලා යොදා ගන්න. ඉතින් නිර්පාංශු වගා විදිහට ජලරෝපිත වගාවන්, ඒ වගේම වෙනත් ඝන මාධ්‍ය භාවිතා කරනවා පුතේ අපි. රොක් පූල්, ග්ලාස් වූල්, වර්මිකියුලයිට්, පර්ලයිට්, වර්මිකියුලයිට් භාවිතා කරනවා අපි. එතකොට පොල්ලෙලි, පොල් කෙඳි, අපි දන්නවා කොහුබත්, ගල් බොරළු, දිලාපත් වන කොළරොඩු, කොම්පෝස්ට්. ඉතින් අපි මේ විදිහට ජීවාණු හරණය කරලා බොහෝ විට භාවිතා කරන්න පුතේ නිර්පාංශු වගාවන් සඳහා. නේද දරුවනේ? පොලිඑතිලීන්, පොලිකාබනේට් වගේ දේවල් නේද? පොලිඑතිලීන්, සමානයි පොලිඑතිලීන්, පොලිඑස්ටර්, පොලිකාබනේට් වගේ දේවල් අපි මේ කෘත්‍රිම වගා මාධ්‍ය විදිහට භාවිතා කරනවා දරුවනේ. ඉතින් අපි වගා මාධ්‍යක තිබිය යුතු ලක්ෂණ ගැනත් අපි දන්නවා. ඉස්සරහ ප්‍රශ්නයක් තිබ්බොත් අපි ඒක කතා කරමු දරුවනේ. එහෙනම් දරුවනේ මේ විශේෂයෙන්ම පාම්සු ජනන රෝග අඩු වෙනවා. පලිබෝධ අවම වීම නිසා අන්න බලන්න පුතේ පලිබෝධ අවමයි නිර්පාංශු වගා ක්‍රම භාවිතයේදී අපිට රසායනික පලිබෝධක නාශක භාවිතය අවම වීම මගින් පුතේ පරිසර දූෂණය අවම වෙනවා. අපිට නිතරම රසායනික පලිබෝධ නාශක භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ ඊටාම අවම මට්ටමින්. අපිට යම් මට්ටමක් දක්වා මේ පලිබෝධ ගහණය වැඩි වුණොත් තමයි අපි ඒක අර හානි කර නොවන අන්දමට ඒ පාලනය කරලා පලිබෝධ පාලනය කරන්න. බොහෝ විට අවම මට්ටමකයි පවතින්නේ. ඒක නිසා පරිසරයට සිදුවන හානිය, පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා මේ නිර්පාංශු වගා ක්‍රමවේද වැදගත් වෙනවා. ඒකත් පුතේ අපිට ඇඩ්වාන්ටේජ් එකක් විදිහට වැදගත්කමක් විදිහට කතා කරන්න පුළුවන්. එහෙනම් පුතේ පරිසරයට පරිසර පලිබෝධ අවම වීම නිසා රසායනික පලිබෝධනාශක භාවිතය අවම වීමකින් අපිට පරිසර දූෂණය අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. අහිතකර පාංශු තත්ත්ව නිසා වගාවට යොදාගත නොහැකි භූමිවල මෙම ක්‍රමය යොදා ගන්න පුළුවන්. අන්න ඒකත් අපි කිව්වා. අහිතකර පරිසර තත්ත්වයක ඇතිවෙති අහිතකර පාංශු වයනේ, පාංශු ව්‍යුහය, පාංශු ඝනත්වය, පාංශු සවිවරතාවය, පාංශු උෂ්ණත්වය, එපුතේ මේ ජෛව රසායනික සහ භෞතික ලක්ෂණ වෙනස්කම් වීමට ලක් වීමෙන් පසක තත්ත්වයේ පිරිහීමකට ලක් වෙනවා. මේ පිරිහීමකට ලක් වෙච්ච අහිතකර පාංශු තත්ත්වයකට පත් වෙච්ච පසක් යලි අපිට යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි භූමියක අපිට නිර්පාංශු වගාවක් යොදා ගන්න පුළුවන්. right? එහෙනම් එකයි කියන්නේ අහිතකර පාංශු තත්ත්ව නිසා වගාවට යොදාගත නොහැකි භූමිවල මෙම ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන්. ඒකත් සුවිශේෂිතයි. කරුණු අංක 3 විදිහට පුතේ අපි සඳහන් කරමු. අහිතකර පාංශු තත්ත්ව නිසා වගාවට යොදාගත නොහැකි භූමිවල මේ ක්‍රමයේ භාවිතා කරා. අධික ආම්ලිකතාවයටපත් වෙච්ච, අධික බාස්පිකතාවයකට, ලවණාධික තත්ත්වයකට වෙච්ච පස් තියෙනවනේ පුතේ. නේ? ඉතින් අපිට ඒවා නැවත පුනරුත්ථාපන කටයුතු කරන්න අවශ්‍ය නැතුව නිර්පාංශු වගා ක්‍රම භාවිතා කරලා මේ වගේ භෝග වගා කටයුතු කරන්න පුළුවන්. සොයිල්ලස් කල්චර් එකනේ පසේ වගා කරත් නේ අපිට ගැටලුව වෙන්නේ පුතේ. පසනේ පරිහානියටපත් වෙලා තියෙන්නේ. පසනේ පරිහීමකට ලක් වෙලා තියෙන්නේ. පාංශු ලක්ෂණනේ වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඒ වගේම දරුවේ ජලය හා පෝෂක සැපුවම ඉතා කාර්යක්ෂමව සිදු කරන්න පුළුවන් මේ නිර්පාංශු වගා පද්ධතිවලදී සබෝගේ අස්තැන්න හා ගුණාත්මක බව දියුණු වෙනවා. ඇයි අපි කිව්වේ ජලය සහ පොහොර මේ නිර්පාංශු ජලගත වගාවකදී ජල රූපිත වගාවකදී ජලය සහ පොහොර එකට සපයනවා. බඳුන් තුලටත් එහෙමයි මේ නිර්පාංශු වගාවල්දී. එහෙනම් පුතේ ජලය සහ පෝෂක සැපීම මෙහිදී ඊටාම කාර්යක්ෂමව සිදු කරන්න පුළුවන්. ඒක නිසා අපිට භෝගයේ අස්වැන්න, භෝග අස්වැන්න, ඒ වගේම ගුණාත්මක භාවයේ දියුණු වෙනවා. අස්වැන්න කියන්නේ ක්වොන්ටිටි එක නේද? ක්වොලිටි එක දියුණුවටපත් වීම සිද්ධ වෙනවා දරුවෝ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 20 ඉන්නේ දරුවනේ අපි සංසරණය වන නිර්පාංශු වගා පද්ධතියක සලාද වගා කිරීමේදී අනුගමනය කරන පිළිවෙල කුමක්ද? දරුවනේ සංසරණය වන නිර්පාංශු වගා පද්ධතියක් NFT පද්ධතියක් නොගෙබුරු පටල තාක්ෂණයයි භාවිතා කරන්න ඔබට මතකයි මුලින්ම අපි මේ සංසරණය වෙන වගා මාධ්‍යයක සංසරණය වන නිර්පාංශු වගා පද්ධතියක් කියන්නේ ජල රූපිත වගාවක් දරුවනේ. මේ තුල ඔබට මතකද දරුවනේ අපි නලයක් තුල PVC නලයක් තුල මේ කටයුත්ත සිදු කරා දරුවනේ නොගෙබුරු ඇලියක් භාවිතා කරලා පෝෂක ද්‍රාවණයේ සංසරණය වන ආකාරයට සකස් කරා දරුවනේ.
ඒ තුල භෝග වගාවේදී ඔබට මතකද අපි මුලින්ම මේ බඳුන් තවාන් තුල අපිට අවශ්‍ය කරන පැළ හදාගත්තා. ස්පොන්ජ් තවාන් භාවිතයෙන් ඔබට මතකද ස්පොන්ජ් කැබලි වලට අපි කොටු හැඩයට ස්පොන්ජ් කැබලි අරගෙන ඒවා තුල අපි ඇතුළත කැපුමක් යොදලා ඒ තුල බීජ තැන්පත් කරලා ස්පොන්ජ් අපි තෙතම නේද දරුවනේ ජලය අවශෝෂණය කර ගැනීම සඳහා ඒවා ජල තැටියක තියලා නේද දරුවනේ මතකද ඔබට? ඊට පස්සේ අපි ඒ තුල මත බීජ තැන්පත් කරා. බීජ පත්‍ර දෙකක් පමණ මුල් බීජ පත්‍ර දෙක විවෘත වුණාට පස්සේ අපි මේකට පෝෂක ද්‍රාවණු සැපයුම ලබා දීලා ප්‍රශස්ත මට්ටමට ප්‍රයම් ඒ කියන්නේ වගා කිරීම සඳහා වගා මාධ්‍ය සංස්ථාපනය කිරීම සඳහා සුදුසු තත්ත්වයට එළඹී පැළ ඇති ඒ බීජ වලින් ප්‍රරෝහණය වෙච්ච පැළ සංස්ථාපනය සඳහා ප්‍රශස්ත මට්ටමට ආවට පස්සේ අපි මේ ජල රෝපිත මාධ්‍ය තුල ඒවා සංස්ථාපනය සිදු කළා දරුවෝ. ඒවා සංස්ථාපනය කරලා ක්‍රමානුකූලව පොහොර ජල සැපයීම දරුවනේ ලබා දීලා පලිබෝධ පාලනය නිසියාකාරයෙන් සිදු කරලා භෝග අස්වනු නෙලීමේ කටයුතු ඊට පස්සේ ගැනත් කතා කරා සාර්ථකව භෝග අස්වනු නෙලීමේ කටයුතු ගැන කතා කරලා දරුවනේ. රයිට් ඔබට මතකයි විශේෂයෙන්ම මේවා සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉතින් අපි ඒවා සාර්ථකව කතා කරලා තියෙන්නේ කොහොමද සම්සරණය වෙන නිර්පාංශ වගා පද්ධතියක සලාද වගා කිරීමේදී අපි කොහොමද මේ පියවර සිදු කරන්න කියන ආකාරය අපි බලමු මේ ප්‍රශ්නයේදී දුවල පොදාලේ ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට පිළිතුර බලමු දරුවනේ අපි කොහොමද මේ ක්‍රියාවලිය අනුගමනය කරන පිළිවෙත මොකක්ද කියලා හරියටම හරි අපේ උත්තර ටික අපි සාකච්ඡා කරපු උත්තර ටික නේද දුවල පොදාලට කියපු උත්තර ටිකම බලන්න ඕගොල්ලෝ පිළිතුරේ ලියලා තියෙනවද කියලා ඕගොල්ලොන්ගේ පිළිතුරත් එක්ක සංසන්දනය කරලා බලන්න ආදරණීය දේවපිතේ මේ කරුණු ටික එහෙම්මම තියෙනවද කියලා ඒ ආකාරයට නිසි පරිදි තියෙනවා පුතේ ක්‍රියාවලිය. ස්පොන්ජ් තවාන් භාවිතයෙන් අපිට තවාන් පැළ හදා ගන්නවා පුතේ. ඒ විදිහට හදාගත්ත තවාන් පැළ දරුවනේ තවාන් කරන ලද පැළ වගා පද්ධතියේ මේ නිර්පාංශු වගා පද්ධතියේ අපිට සංස්ථාපනය කිරීමයි දෙවනි පියවර. සාකච්ඡා කළා අවසන්. තුන්වෙනි පියවර අපිට පොහොර ජලය සපයන්න ඕනේ දරුවනේ පොහොර සහ ජලය එකටයි සපයන්නේ. රයිට්. ඔබට මතක ඇති ඇල්බර්ට් පොහොර එහෙම. රයිට්. 4 පලිබෝධ පාලනය සිදු කරන්න ඕනේ පුතේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව අපි ඉහළ අස්වැන්නක් ලබා ගන්නට නම් ඊළඟ පියවරේදී පුතේ අපි කතා කරේ අස්වනු නෙලීම සම්බන්ධයෙන්. ඊළඟ පියවරේදී දරුවනේ අපි කතා කරේ අස්වනු නෙලීම සම්බන්ධයෙන්. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. 21 වෙනි ප්‍රශ්නේ. වගා මලු තුල තක්කාලි වගා කිරීමේදී අනුගමනය කරන පිළිවෙත්. ඒකෙදිත් ඔය පුතේ ඔබ දන්නවා අපි මේ තක්කාලි අර වගේම අපි තක්කාලි පැළ සකස් කරගන්න ඕනේ පුතේ මේ බඳුන් තුල විශේෂයෙන්ම තවාන් බඳුන් භාවිතා කරලා සාදා ගන්නා තක්කාලි පැළ පුතේ අපි වගා බඳුන් තුල නියමිත ආකාරයට වර්ධනය වෙච්ච නියමිත ආකාරයට ලබා ගන්න වර්ධනය කරගත්ත ගුණාත්මක පැළයක් දරුවනේ අපි මේ වගා මලු තුල සංස්ථාපනය කරගන්න ඕනේ පුතේ මේ කොහුබත් නැත්තම් කොහු බත් පිර වූ වගා මාධ්‍ය තුල සංස්ථාපනය කරගන්න ඕනේ පුතේ ඊට පස්සේ අපි දන්නවා මේ සඳහා අපිට නිවැරදි ආකාරයට පොහොර සහ ජලය සැපීම කරන්න ඕනේ පුතේ බොහෝ විට මේ සඳහා බිඳු ජල සම්පාදන පද්ධතිය යොදා ගන්න දරුවනේ ඊට පස්සේ අපි මේ පැළ සඳහා පුතේ අපි දන්නවා පැළ පුහුණු කරන්න ඕනේ ක්‍රමානුකූලව අපි දන්නවා මේ සඳහා මේ ධාරණ ශක්තිය නොමැති පැළ විදියට ශාකවල අපි දන්නවා මේ කඳන් දුර්වල කඳන් විදියට තියෙන ඒවා පුහුණු කිරීම සඳහා දරුවනේ ඔබ දන්නවා රෙදිපටි කම්බි ඒ වගේම අපි මහලීට සවි කරන මුදු ඒවා භාවිතයෙන් දරුවනේ මේවා පුහුණු කරන්න ඕනේ නිවැරදිව පුහුණු කිරීම ඒ වගේම පළ තුනී කිරීමේ කටයුතු සිදු කරන්න ඕනේ අවශ්‍ය අරකිලි ඉවත් කිරීම පුෂ්ප ඉවත් කිරීම වැනි කටයුතු කරන්න ඕනේ දරුවනේ අපි මේ ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න මේකෙදි ඒ වගේම අපි දන්නවා නියමාකාරයට අපි විශේෂයෙන්ම මෙතනදී අපි පරාගණය සිදු කිරීම වැදගත් දැන් මේකෙදී අපි දන්නවා පරාගණය සිදු කරන්න ඕනේ අතින් පරාගණය සිදු කරන්න ඕනේ ගෘහය තුළ මේ අපිට පළ හට ගැනීම සඳහා ඒ ප්‍රජනන ක්‍රියාවලිය සිදුවීම සඳහා දරුවනේ ඒ වගේම ඊළඟට අපිට මේ අස්වනු නෙලීමේ කටයුතු සිදු කරන්න තියෙනවා දරුවනේ මේ වගාවන් තුල තක්කාලි වගාවකදී අපි බලමු ඒකෙදි තැටි තබාන් භාවිතයෙන් පුතේ අපිට අංක 1 දරුවනේ අංක 1
තැටි තවාන් භාවිතයෙන් තවාන් පැළ නිපදව ගන්න ඕනේ දරුවනි. මේ තවාන් කරන ලද පැළ වගා පද්ධතිය සංස්ථාපනය කරන්න ඕනේ. මේ අපි සකස් කරගන්නා වගා බඳුන් පුතේ විශේෂයෙන්ම තිරස් වගා මලු තුල අපිට තක්කාලි වගා කරන්න පුළුවන් පුතේ සාර්ථකව. පොහොර සහ ජල සැපයීම කරන්න ඕනේ පුතේ. පොහොර සහ ජලයේ සැපයීම කරන්න. ඔබට මතක ඇති මේ තිරස් වගා මලු තාක්ෂණය රයිට් මේවා තුල මේ විදියට සිදුරු තුලට දරුවනේ අපි අර බඳුන් වල සකස් කරගත්ත පැළ මේවා තුල කොහුබත් තියෙන්නේ. ඒ කොහුබත් තියෙන තුේ ඒ තුල අපි සංස්ථාපනය කරගන්නවා පැළ. කොහුබත් මේ වගේ තියෙන්නේ. කොහුබත් පිර වූ වගා මලු තියෙන පුතේ මේවා තුලට අපි පැළ සංස්ථාපනය කරගන්නවා. ඊට පස්සේ ඔබට මතකද බලන්න පෝෂක ජලයේ සපේන ප්‍රධාන නලයක් කරහා ඒ ප්‍රධාන නලයට සම්බන්ධ පාර්ශවික නල මගින් ඔබට මතක නම් මේවට ජලය සැපයුන දරුවනේ. පාර්ශවික නල මගින් මතකද පාර්ශවික නල නේවද පුතේ මේ කුඩා පාර්ශවික මේ ප්‍රධාන පෝෂක ද්‍රාවණ පෝෂණ ද්‍රාවණයේ සහිත නලයේ ඒ තුලින් මේ පාර්ශවික නල මගින් එහා පැත්තෙත් මේ ප්‍රධාන නල තියෙනවා. පාර්ශවික නල මගින් දරුවනේ මෙන්න මේ වාට මේ පොහොර පෝෂක ද්‍රාවණ සැපේන නල මගින් පොහොර පෝෂක ද්‍රාවණේ සැපීම සිදු කරනවා දරුවනේ. right මේ ආකාරයේ සිදුරු කපල ඒ තුලින් තමයි පැලේ අපි අර කොහොබත් මාධ්‍ය තුල සිටුවා ගැනීම සිදු කරන්නේ. හරි. මම හිතන්නේ දරුවන්ට පැහැදිලි ඒක. පොහොර සැපීම. ඊට පස්සේ අපි දන්නවා ආධාරක සැපීම හා පුහුණු කිරීම කරන්න ඕනේ පුතේ තක්කාලි වගාවේදී. ආධාරක සැපීම හා පුහුණු කිරීම කරන්න ඕනේ. මේවායේ කඳන් අපි දන්නවා සාමාන්‍ය වර්ධනය වෙනකොට මේවා ධාරක හැකියාව ධාරණ හැකියාව නැති නිසා අපි පුතේ අර ඔබට මතකද රෙදි පාටි නේද අපි නූල් භාවිතා කළේ කම්බි භාවිතා කළා කොකු මුදු භාවිතා කළා මේවා ක්‍රමානුකූලව කඳ රදව ගන්න ඕනේ පුතේ අපිට කෙලින් ධාරණය කරගන්න. ඊට පස්සේ පුතේ පලිබෝධ පාලන කටයුතු සිදු වෙන්නේ පුතේ. රයිට් මේ ඊට පස්සේ අවසන් වශයෙන් 6 වෙනි පියවරේදී අස්වනු නෙලීම හා පසු අස්වනු තාක්ෂණය කියන්නේ අස්වනු නෙලන අවස්ථාවේ ඉඳන් අස්වනු පරිභෝජනය කරන අවස්ථාව දක්වාම සිදු කරන ක්‍රියාවලින් තමයි පසු අස්වනු තාක්ෂණයේදී කතා කරන්නේ භාවිතා කරන තාක්ෂණික ශිල්ප ක්‍රම අස්වනු නෙලන අවස්ථාවේ සිට අස්වනු පරිභෝජනය කරන අවස්ථාව දක්වාම සිදු කරන ශිල්ප ක්‍රමයි පසු අස්වනු තාක්ෂණික ශිල්ප ක්‍රමයන්ට කතා කරන්නේ. අපි යනවා ප්‍රශ්න අංක 22කට දරුවනේ නිර්පාංශ වගා පද්ධතිය තුළ භෝග වගා කිරීමේදී මතුවෙන සීමාකාරී තත්ත්වෙනුයි දරුවනේ අපි කතා කරන්න යන්නේ. රයිට් ප්‍රශ්න ලියා ගන්න දරුවනේ නිර්පාංශ වගා පද්ධතියක් තුළ භෝග වගා කිරීමේදී මතුවන සීමාකාරී තත්ත්ව මොනවද කියලා බලමු දරුවනේ. ප්‍රශ්න ලියා ගන්න සීමාකාරී තත්ත්ව. අපි කෙලින්ම පිළිතුරට යනවා පුතේ මේ සඳහා මූලික ප්‍රාග්ධනයක් යනවා අපි දන්නවා. මේවා ස්ථාපනය කරන්න මේ සඳහා නේ දරුවනේ මේ පොහොර වර්ග මිලදී ගන්න. පුතේ මේ සඳහා බඳුන් වර්ග ඒ උපකරණ අවශ්‍ය මාධ්‍ය මිලදී ගැනීම නේ පුතේ බලන්න මේ ගෘහයක් සකස් කරන්න ගිහපුවාම විශේෂයෙන්ම මේ නිර්පාංශ වගා පද්ධතියට අවශ්‍ය කරන ද්‍රව්‍ය සකස් කරගන්න අපිට මූලික ප්‍රාග්ධනයේ වැඩි පුතේ ඒක සීමාකාරී සාධකයක් මේක කරන්න තියෙන බාධාවක් මූලික ප්‍රාග්ධනයේ වැඩි දරුවනේ මේ අදාළ තාක්ෂණය යොදාගත්තට පස්සේ ඊට ගැළපෙන සැකිල්ල නිමමා ගත යුතුයි පුතේ අනිවාර්යයෙන්ම. ඒකත් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් අපි කියන්නේ සීමාකාරී සාධකයක්. මේක කරන්න ඇති වෙන සීමාවන් බාධක. ඒ කියන්නේ අදාළ තාක්ෂණයේ නම් අදාළ තාක්ෂණයේ ඒ භාවිතා කරන ටෙක්නොලොජි එක යොදාගත්තට පස්සේ අපි ඒකට ගැළපෙන විදිහට සැකිල්ල හදලා නිම කරන්න ඕනේ. ජල සම්පාදනය කරනවා නම් එහෙම. ඒ වගේම අපි මේකට අර පරිසර තත්ත්ව පාලනය කිරීම භාවිතා කරන උපකරණ ඒවා සකස් ස්ථාපනය කරන්න පුළුවන් ආකාරයට මේ ගෘහය සකස් කරගන්න ඕනේ වගාවට අවශ්‍ය කටයුතු කරන්න. ද්‍රාවණය පැළ තුළට ගලා යාම හා ඉවත් වීම ජල පොම්පයි පීඩනයෙහි සහ ජල ප්‍රමාණයේ අනුව සිදුවන නිසා ඒ පිළිබඳ දැනුවත් වීම අවශ්‍යයි. විශේෂයෙන්ම ජල රෝපිත වගාවේදී පෝෂක ජල ද්‍රාවණය අපි දන්නවා ද්‍රාවණය පැළ තුළට ගලා යාම ඒ වගේම ඉවත් වීම සිද්ධ වෙනවා සංසරණ වෙන වගා පද්ධතිය. ඒක ජල රෝපිත වගා පද්ධතිය. NFT එක වගේ. එතකොට මේකේදී ජල පොම්පේ පීඩන හිස අනිවාර්යයෙන්ම වැදගත් වෙනවනේ පුතේ සහ ජල ප්‍රමාණයේ අණුව සිදුවීම නිසා අපිට මේක පිළිබඳ පීඩනය නිසා ජල ප්‍රමාණයේ අණුවයි මේක හරියට සිදුවෙන්නේ ජලය හෝමාරු වීම. ඒ නිසා අපිට ඒ පිළිබඳව දැනුවත් වීම අවශ්‍ය වෙනවා ඒ කටයුත්ත හරියට සිදු කර ගැනීම. ඒ වගේම සංසරණය වන පොහොර ද්‍රාවණයේ pH EC අගයන් නිවැරදි කළ යුතුයි. ඒකත්
මේකත් නිතරම පරීක්ෂා කරලා බලන්න ඕන නිසා ඒකත් සීමාකාරී සාධකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දරුවෝ. කරුණු අංක 5. පොම්පේ කැපාසිටි එක ජල පොම්පේ ධාරිතා සීමාවට වඩා ඉහළ ගිය විට ගැටලු ඇති වෙනවා. 6. මේ සෙන්ටිමීටර් 10 සංසරණය වන නලය තුල විස්කම්බේ නේද? මූල මණ්ඩලයේ ගිලී පවතින විට වාතය ලබා ගැනීමට අවශ්‍ය තත්ත්ව සොයා බැලිය යුතු වීම. මේකත් සීමාකාරී සාධකයක්. මොකද අවශ්‍ය මූල් වල ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි. ඉතින් ඒකත් අපි සොයා බැලීම සිදු කරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ මූල මණ්ඩලයේ ගිල්ලා තියෙන අවස්ථාවේ. නිතරම ජලයෙන් මේ ගිල්ලානේ තියෙන ජලය තුලනේ තියෙන මූල මණ්ඩලය. ඒකත් සීමාකාරී සාධකයක්. ඇත්තටම පුතේ මේ සඳහා තාක්ෂණික දැනුම නම් අවශ්‍යයි. ටෙක්නිකල් නොලෙජ් එක ඕනේ. ලබා ගන්නා මාධ්‍ය ජීවාණුහරණය වීම හා ගෘහය තුළට ඇතුළු වීමේදී විස බීජ නාශනය වීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මේකෙදී මේ වගා මාධ්‍ය විදියට යොදා ගන්නා මාධ්‍ය අනිවාර්යෙන් ස්ථීරවම ජීවාණුහරණ මාධ්‍යයක් ඕන ඕනේ. බැරි වෙලාවත් වටපණු ආසාදනයක් එහෙම පණු එහෙම ඉතලා හිටියොත් එහෙම සම්පූර්ණ භෝග වගාවම විනාශ වෙනවා. එහෙනම් ලබා ගන්නා මාධ්‍ය ජීවාණුහරිත වීම හා ගෘහය තුළට ඇතුළු වීමේදී විස බීජ නාශනය වීමට මත පුඩ් බාත් එකකින් බහැලා යන්න ඕනේ අපි. පිරිසුදු ස්ථානය කරලා යන්න ඕනේ. විශේෂිත ඇඳුමකින් යන්න ඕනේ. එහෙනම් ඒකෙදි විස බීජ නාශනීමට කටයුතු කිරීම වගේ අත්‍යවශ්‍යයි. ඒවත් හරියට සිදු වුනේ නැත්නම් මේක සීමා වෙන්න හේතු සාධකයක් වෙන්න පුළුවන්. ඒකත් දරුවන්ට විශේෂයෙන් කියන්න ඕනේ. එහෙනම් දරුවෝ බය ගැන අවබෝධයක් දරුවන්ට තියෙනවා. අපි යනවා 23 වෙනි ප්‍රශ්නෙට පුතේ. ඉහත ගැටලු වළක්වා ගැනීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න. මේ නිර්පාංශු වගාවකදී මේ වගා කටයුතු සීමා වීම සඳහා බලපාන සාධක ටිකයි කතා කරන්නේ. එහෙනම් මේ සීමාකාරී තත්ත්වයන් වළක්ව ගන්න, මේ ගැටලු වළක්ව ගන්න අපිට ගන්න පුළුවන් පියවර මොනවද කියලා යහන්නේ. දරුවෝ නැහැ අපි පිළිතුරට යන් කෙලින් ප්‍රශ්න ලියා ගන්න. ඉහත ගැටලු වළක්වා ගැනීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න කියන්නේ. ඉදිරියට යන් අපි මූලික ප්‍රාග්ධනය සපා ගැනීමට ක්‍රියාමාර්ගයක් ඕනේ. මුදල් අවශ්‍යයිනේ පුතේ. මේක අපි හිතුවට මෙහිම ආරක්ෂිත ගෘහයක් අපි ස්ථාපිත කරන්න ඕනේ කියලා අපි හිතේ තියාගෙන ඉන්නවා. අපිට අදහසකුත් තියෙනවා. ව්‍යාපාරයක් නේ නේද පුතේ? ස්වයං රැකියාවක්නේ. එහෙනම් ව්‍යාපාර අදහසක් අපිට එනවා. හොඳ ව්‍යාපාර අදහසක් ආරක්ෂිත ගෘහයක් තුළ භෝග වගා කරනවා කියන එක. ඉඩමකුත් තියෙනවා. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. එහෙනම් අපි හිතනවා මෙහෙම කරලා අපි විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ අපි ඔන්න බිස්නස් අයිඩියා එකක්. ව්‍යාපාර අදහසක්. ඉතින් ව්‍යාපාර අදහසක් ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරගන්න අපිට ප්‍රාග්ධනිය තියෙන ඕනේ. කුණායක් ගන්නවද? කොහෙන් හරි ආයෝජකයන් හොයා ගන්නවද මේ සඳහා? ආයෝජකයෙක් ගිවිසුමක් කරලා බැංකුවක් ණයක් ගන්නවද? බැංකු ණයක් ගන්නවද? ඉතින් මේ සඳහා ආයෝජනය කරන්න නැත්තම් මුදල් අවශ්‍යයි පුතේ. එහෙනම් අපිට මූලික ප්‍රාග්ධනය සපයා ගන්න ක්‍රියාමාර්ගයක් අපිට යෝජනා කරන්න පුළුවන් නම් ක්‍රියාමාර්ගයක් තියෙනවා. මේක අපිට ආරම්භ කරන්න පුළුවන්. හරි දැනුමත් අවශ්‍යයි ඈ. ප්‍රධාන වශයෙන්ම මූලික ප්‍රාග්ධනය නැත්තම් මුකුත් කරන්න නැබැයි. එහෙනම් ප්‍රාග්ධනය සපයා ගැනීමට ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. අංක 2. නියමිත ද්‍රව්‍ය හා තාක්ෂණය යොදාගත් පසු සැකිල්ල මනා පරීක්ෂාවෙන් සැකසීම. අන්න නියමිත ද්‍රව්‍යයයි තාක්ෂණයයි යොදාගත්තට පස්සේ ස්ට්‍රක්චර් එක අපිට කල්පනාකාරීව අපිට පරීක්ෂාවෙන් සකස් කරගන්න පුළුවන්. 3. මේ පෝෂක ද්‍රාවණයේ පැලතුරට ගලා යාම ඒ වගේම ඉවත් කිරීම. ජල පොම්පේ පීඩනයෙහි සහ ජල ප්‍රමාණයේ අනුව සිදුවෙන බැවින් ඒ සඳහා සුපරීක්ෂාකාරී වීමෙන් ඒ කටයුතු අපිට සිදු කරගන්න පුළුවන්. හරි. 4. සංසරණය වන පද්ධතියක් සකසන විටදී ජලය ගලා යන නල පොම්පේ දෙසට ආනත වනසේ සැකසීම. පොම්පේ දෙසට ආනත වනසේ සැකසීමට අපි වග බලා ගන්න ඕනේ. ජලය ගෙනියන නල පොම්පේ දෙසට ආනත වනසේ සකස් කිරීමට වග බලා ගන්න ඕනේ. රයිට්? ඒකත් විශේෂයෙන් කරන්න ඕනේ. මොකද අපි දන්නවා මේ ද්‍රාවණීය සංසරණයක නැවත අපි දන්නවා පෝෂක ද්‍රාවණයේ පහළට ටැංකියට එකතු වීමක් සිද්ධ වෙනවා. පස්වෙනි කරුණට යනවා අපි. පොම්පේ ධාරිතාවයේ සීමාවට වඩා ඉහළ වූ විට සංසරණය වන පද්ධතියට ද්‍රාවණය දීමට පෙර අන්න බයිපාස් නලයක් දාලා විපත නලයක් බයිපාස් නලයක් මගින් නැවත ජලය පොහොර ටැංකියට යොමු කිරීම. right පැහැදිලි කරුණුත් මේ කතා කරලා තියෙනවා සිද්ධාන්ත පාඩම් වල විස්තරාත්මකව. ජල පොම්පේ ධාරිතා සීමාවට වඩා ඉහළ වුණාම මොකද කරන්නේ අපි? සංසරණය වන පද්ධතියට ද්‍රාවණය දෙන්න කලින් මොකද අපි කරන්නේ? විපත නැත්තම් බයිපාස් නලයක් කරහා අපි නැවත ජලය පොහොර ටැංකියට යොමු කරනවා.
නැවත ජලය පොහොර ටැංකියට යොමු කරනවා. හරි. 6. සංසරණය වන නලය තුල අන්න ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ. මූල මණ්ඩලයේ ගිලී තියෙනකොට අර ඔබට මතකනේ අවශ්‍ය කරන ජල මේ පෝෂක ඔක්සිජන් අවශ්‍යතාවය මේ වගේ මුල් වල ශ්වසනය සිදු කරගන්න අවශ්‍යයි. එතකොට මෙයාට වාතය ලබා ගැනීමට නලයේ සිරස් උසින් අන්න බලන්න නලයේ සිරස් උසින් බලන්නකො 3න් එකක් නැත්නම් 4න් එකක හිස් අවකාශයක් තියන්න ඕනේ පුතේ. හිස් අවකාශයක් ලෙස තැබීමට කටයුතු කරන්න. අන්න එතකොට අවශ්‍ය මේ ඔක්සිජන් ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් නලයේ සිරස් උසින් කොච්චරද? 3න් එකක් සිට 4න් එකක ප්‍රමාණයක් හිස් අවකාශයක් තිබීමෙන් අපිට මේ කටයුත්ත විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. 7. පොහොර ද්‍රාවණයේ EC විද්‍යුත් සන්නායකතාව හා pH අගේ සනිකව වෙනස් වන බැවින් ද්‍රාවණයට අලුත් ද්‍රාවණ මගින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. යථා තත්ත්වයට ගේන්න නේ. පොහොර ද්‍රාවණයේ EC ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි විද්‍යුත් සන්නායකතාව මගින් අයන ප්‍රමාණය වලින් පෝෂක ද්‍රව්‍ය අයන ප්‍රමාණය pH අගේ සනිකව වෙනස් වෙනවා. 4ත් 7ත් අතරනේ පවත්ත ගන්න ඕනේ. එහෙනම් අපි ද්‍රාවණයේ අලුත් ද්‍රාවණයක් මගින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. pH අපි දන්නවා 4ත් 7ත් අතර පවත්ත ගන්න ඕනේ. ඒ වගේම EC අගේ ඔබ දන්නවා 2ට වඩා අඩු වෙන්න ඕනේ ඩෙසිසීමන් මීටරයට. රයිට් මීටරයට ඩෙසිසීමන් 2ට වඩා අඩු වෙන්න ඕනේ EC. හොඳයි. NFT එකදී පෝෂක සැපීමේදී පෝෂකවල නිර්වද්‍යතාවය පාලනය කිරීමට වෙනම සැලසුම් කළ නවයක් ඉන්ජෙක්ටර් මගින් ජල සැපියුම් නාලිකාවට එන්නත් කිරීම. ඒකත් අපි කතා කරලා තියෙනවා. මොකද්ද දරුවනේ කතාව? NFT පද්ධතිවල ඒ කියන්නේ සම්සරණීය වන ජල රෝපිත වගා මාධ්‍ය පද්ධතියක් නොගැඹුරු පටල තාක්ෂණය අපි තුනී ඇලියක් භාවිතා කරන්නේ. එහෙනම් NFT පද්ධතිවලදී පෝෂක සැපීමේදී පෝෂක ද්‍රාවණයට පෝෂක සැපීමේදී පෝෂකවල නිර්වද්‍යතාවය පාලනය කිරීමට පෝෂකවල නිවැරදිතාවය කන්ට්‍රෝල් කරන්න අපිට වෙනම සැලසුම් කළ නලයකින් ඉන්ජෙක්ටර් එකකින් මොකද කරන්නේ? ජල සැපයුම් නාලිකාවට ඒක එන්නත් කරන්න පුළුවන්. ජලයේ සැපෙන නාලිකාවට ඒක ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. ඒකයි කියන්නේ. අපිට මේක තත්වයන් යථා තත්ත්වයට පත් කරගන්න. හරි. නාවය. අනිත් එක තමයි ජීවාණුහරණය සඳහා සුදුසු ක්‍රියාමාර්ග යොදා ගන්න අවශ්‍යයි. වගා මාධ්‍ය ජීවාණුහරණය කරන්න සුදුසු ක්‍රියාමාර්ග යොදා ගන්න අවශ්‍යයි. අපිට මතකනේ හුමාලය යොදාගත්තා අපි. උණු ජලය යොදාගත්තා, මේ හුමාලය යොදාගත්තා, ධූමකරණ යොදාගත්තා, රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා අපි මේකෙදි ජීවාණුහරණය කරා. ඉතින් ජීවාණුහරණය කිරීම සඳහා සුදුසු ක්‍රමවේද අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මේ ක්‍රියාවලියේදී අපිට නිරතුරු අධීක්ෂණය කරන්න පුළුවන්. නිරතුරුව අධීක්ෂණය කිරීම මගින් තමයි පුතේ අනිවාර්ය විමර්ශනාත්මක කටයුතු අධීක්ෂණය කිරීම මගින් අපිට මේ කටයුතු සාර්ථකව සිදු කරලා සාර්ථක නිර්පාච වගා පද්ධතියක් තුලින් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමෙන් අපිට ඉහළ ලාභ වලට යොමු වෙන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම වාණිජ කුසි කර්මාන්තය සඳහා යොමු වීමට අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ කියපු සාධක විශේෂයෙන්ම මේ සීමාකාරී සාධක පාලනය කිරීමට කටයුතු කර ගැනීමෙන් පුතේ ඔබටත් විශේෂයෙන්ම හොඳ ව්‍යාපාරයක් විදිහට හොඳ ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව විශේෂයෙන්ම නිර්පාංශු වගා පද්ධති භාවිතා කරලා භෝග වගා කටයුතු සිදු කිරීම. එහෙනම් පුතේ විශේෂයෙන්ම අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 12 වෙනි ශ්‍රේණිය අවසන් ඒකකයේ 11 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි. අපි බලාපොරොත්තු වන ආදරණීය දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසින් මේ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 4ක් තියෙනවා. ඒ ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරින් අලලා සකස් කරන ලද ප්‍රශ්න මාලාවක් එක්ක ඊළඟ කොටසින් අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල පුතාලත් එක්ක.